කරන්න බලාපොරොත්තු වෙන්නේ SPD පාස් පේපර්ස් වල අදාළව SPD 2014 2019 දක්වා පාස් පේපර්ස් විවරණ ඊට කලින් 2010 ඉඳන් 13 දක්වා විවරණ අපි පාර්ට් 1 එකකින් කතා කරා. ඒකදී අපි SPD සම්බන්ධව ගොඩක් තීරි කතා කරා MCQ වල අදාළව. එනිසා මේ දෙවෙනි වීඩියෝ එක බලන්න කලින් අනිවාර්යයෙන්ම පළවෙනි වීඩියෝ එක බලන්න. මොකද ඒකදී අපි ගොඩක් තීරි පැහැදිලි කිරීම කරා. ඒ නිසා අනිවාර්යයෙන්ම පළවෙනි වීඩියෝ එක බලලා දෙවෙනි වීඩියෝ එක බලන්න. නැත්නම් ඔයාලා තේරුමක් වෙන්නේ නැහැ. දෙවෙනි වීඩියෝ එක විතරක් බලලා පළවෙනි එකත් බලලා දෙවෙනි එක බලන්න. ඒතර ඔයාලා මේ වීඩියෝ දෙක සම්පූර්ණයෙන් බැලුවහම SPD MCQ හරියම ලේසියෙන් කරගන්න හැකියාව ලැබෙයි. මොකද හැම අවුරුද්දක වගේ නිතරම අහන තීරි පාර්ට් එකක් තියෙනවා. ඒ ටිකෙන් නිතර MCQ අහලා තියෙන. ඉතින් ඔයාලා ඒක අධ්‍යයනය කරාම තේරෙයි එකම දේවල් නැවත අහලා තියෙන වෙනස් විදිහකට කියලා. ඒ නිසා ඒක ඔයාලා හරියට හුරු වුණොත් එහෙම ලේසියෙන් මේ MCQ ටික කරගන්න පුළුවන්. අපි බලමු 2014 මුලින්ම MCQ එකක් හම්බෙන්නේ 12 වෙනි MCQ එක SPD වලින් හම්බෙනවා. ඒක කියනවා 3D මූලද්‍රව්‍ය පිළිබඳ අසත්‍ය වෙන්නේ මොකක්ද කියලා. විදුලි ඍණතාව සාමාන්‍ය ආවර්තය හරහා වමේ සිට දකුණට වැඩි වේ. මේ පැත්තට යද්දි සාමාන්‍ය වැඩි වෙනවා. මොකද ආරේ අඩු වෙන නිසා සාමාන්‍ය වැඩි වෙනවා. 3D මූලද්‍රව්‍යයක පළමු අයනීකරණ ශක්තිය 40 ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීම හා සම්බන්ධ වේ. හරිනේ 40 පිල්ල තමයි 3D පිරෙන්නේ. එහෙනම් මුලින්ම ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වෙන්නේ 40 මට්ටමින්. එහෙනම් ඒක හරි. 3D මූලද්‍රව්‍යයන්හි ද්‍රවාංකයේ 3S මූලද්‍රව්‍යයන්හි ද්‍රවාංකයේ තරම් ඉහළ නොවේ. ඒක වැරදිනේ. ඔය ප්‍රශ්නේ අවුරුදු කිහිපයක්ම අහලා තියෙනවා. ඒ කියන්නේ මේ විදිහටම නෙවෙයි. ඔය තීරි ඔකට අදාළ સિદ્ધාන්තය අවුරුදු කිහිපයක්ම අහලා තියෙනවා. දැන් 3D ගුණී මූලද්‍රව්‍ය වල එයාලගේ අවසාන මට්ටම 40 වල තියෙන ඉලෙක්ට්‍රෝන වගේම D ගුණී ඉලෙක්ට්‍රෝනත් දායක කරන්න පුළුවන් ලෝහක බන්ධනය හදන්න. මොකද 3D හා 40 කාක්ෂික අතර ශක්ති වෙනස ශක්ති පරතරය ගොඩක් අඩුයි. 40 වගේම 3D දායක කරන්න පුළුවන් ලෝහක බන්ධනය හදන්න. ඒ වගේම එයාලගේ අරයත් ඒ 40 වලට අඩුයි. සෝරි මේ 3D 3S වලට අඩුයි. ඒ නිසා ඒ D කාක්ෂික 3D ගුණේ මූලද්‍රව්‍ය වල ගත්තොත් එහෙම ලෝහක බන්ධනය ගොඩක් ප්‍රබලයි. ඒ නිසා එයාලගේ ද්‍රවාංග තාපාංක වැඩි, ඝනත්ව වැඩි. ඒ නිසා මේ කතාව වැරදි. 3S මූලද්‍රව්‍ය ද්‍රවාංගය තරම් ඉහළ නොවේ කියන එක වැරදි. මේක බලන්න අපි 2010 ඉඳන් 13 දක්වා පාස් පේපර්ස් කතා කරා. ඒ අවුරුදු කිහිපයකම ඔන්න කතාව දින ඔන්න තීරිය තියෙනවා. ලෝහක බන්ධනයේ ප්‍රබලතාවය ඇත්තටම මේක පැහැදිලි කරන්න තියෙන දෙවෙනි පාඩම ඇසුරෙන්. ලෝහක බන්ධනයේ ප්‍රබලතාවයේ ඒ ඇසුරෙන් SPD ප්‍රශ්නයක් තුළ මේක අතුරත් කළා තියෙන අවුරුදු කිහිපයක්ම මෙන්න මේක බලන්න. එනිසා ඒක නිතර අහන ප්‍රශ්නයක්. මෙන්න මේ ද්‍රවාංග තාපාංක සම්බන්ධ ප්‍රශ්නය. ඊට පස්සේ හතරවෙනි එක පළමු 3D මූලද්‍රව්‍ය පහ සඳහා ඉහළම ඔක්සිජන් අංක ඒ මූලද්‍රව්‍යයේ 4s 3D ඉලෙක්ට්‍රෝන එකතුවට සමාන. මේකත් කලින් අවුරුදු වල අහලා තියෙන දෙයක්. මැංගනස් දක්වාම එයාලගේ උපරිම ඔක්සිජන් අංකයේ 4s 3D කාක්ෂික වල තියෙන ඉලෙක්ට්‍රෝන වල එකතුවට සමාන කියන කලින් අවුරුදු වල අහලා තියෙන දෙයක්. ඔයාලා කලින් අවුරුදු වල ඉවරන බැලුවොත් එහෙම මම කරලා තියෙන වීඩියෝ එක බැලුවා නම් ඔයාලා තේරෙයි මේක කලින් අවුරුදු වල අහලා තියෙනම දෙයක්. හරි. 3D මූලද්‍රව්‍යෙහි ඝනත්වය 3S මූලද්‍රව්‍යෙහි ඝනත්වයට වඩා ඉතා ඉහළයි කියලා කියනවා. 3D මූලද්‍රව්‍ය වල ඝනත්වය ගොඩක් ඉහළයි D ගුණී මූලද්‍රව්‍ය වල S ගුණයට වඩා. ඒකටත් ඔයාලා මම හේතුව පැහැදිලි කරා. ඒ නිසා ඒකත් හරි. ඒක නැවත අහන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා ඒක ගැන හොඳට අවධානය යොමු කරන 12 තුන්වෙනි එක තමයි එතකොට වැරදි එක. හිරණවල් ප්‍රශ්නයක් හම්බ වෙනවා මේකෙදි. 21 ස්කැන්ඩියම් පිළිබඳ පහත් සඳහන් පහත කුමන වගන්ති අසත්‍ය වේද කියලා කියනවා. එයා හදන වඩාත් නිස්තය ධන ඔක්සිජන් අවස්ථාව ධන 3 කියලා කියනවා. ඊට පස්සේ ස්කැන්ඩියම් ධන 3 D ඉලෙක්ට්‍රෝන නැහැ කියලා කියනවා. ඒක හරි. සාමාන්‍ය ස්කැන්ඩියම් සංයෝග සුදු පැහැති කියලා තියෙනවා. ඒකත් හරි. 3D මූලද්‍රව්‍යයන්ගේ පළවෙනි ස්කැන්ඩියම් ඒකත් ඔයාලා හොඳටම දන්නවා. ස්කැන්ඩියම් ආන්තරික මූලද්‍රව්‍යයක් වේ කියලා කියනවා. 2014 අවුරුද්ද විදිහට නම් ඒක ආන්තරික නොවන මූලද්‍රව්‍යයක්. නමුත් දැන් අපි ස්කැන්ඩියම් සලකන්නේ දැන් සිලබස් එකේ විදිහට සලකන්නේ ස්කැන්ඩියම් ආන්තරික මූලද්‍රව්‍යයක් කියලා. දැන් ආන්තරික මූලද්‍රව්‍යයක් විදිහට සලකන්නේ මූලද්‍රව්‍ය අවස්ථාවේදී හරි එයාගේ ස්ථායි කැටායනය හදන අවස්ථාවේදී හරි අර්ධ පින්නු D ඉලෙක්ට්‍රෝන තියෙනවා නම් එයාලා තමයි අපි
ආන්තරික නොවන D ගුණය මූලද්‍රව්‍ය විදිහට සලකන්නේ. D ගුණය මූලද්‍රව්‍ය අතරින් මූලද්‍රව්‍යමය අවස්ථාවේ හරි ස්ථායි කැටයනයක් හදන අවස්ථාවේ හරි අර්ධ පින්නු D ඉලෙක්ට්‍රෝන තියෙනවා නම් තමයි අපි ඒ D ගුණය මූලද්‍රව්‍ය අතරින් ඒගොල්ලෝ අපි ආන්තරික මූලද්‍රව්‍ය කියලා හඳුන්වන්නේ. නමුත් ස්කැන්ඩියම් දැන් විදිහට ආන්තරික මූලද්‍රව්‍යයක් කලින් අපි කලින් අර්ධයක්ීමත් එක්ක අපි ගත්තේ ආන්තරික නොවන මූලද්‍රව්‍යයක් විදිහට. නමුත් දැන් සිලබස් එකේ ආන්තරික මූලද්‍රව්‍යයක් ආන්තරික නොවන මූලද්‍රව්‍යයක් විදිහට තියෙන සිංක්. මොකද එයා සිංක් මූලද්‍රව්‍ය අවස්ථාවෙත් එයාගේ D ඉලෙක්ට්‍රෝන සම්පූර්ණයෙන් පිළලා තියෙන්නේ. එයා හදන ස්ථායි කැටයන සිංක් දන දෙක හදද්දි 4s2 ඉලෙක්ට්‍රෝන ඉවත් වුණාට 3D පිළලා තියෙන. ඒ නිසා ආන්තරික නොවන මූලද්‍රව්‍ය. ඒතර 2014 මේකේ එක උත්තරයක්වත් හරි නෑ. දැන් විදිහට බැලුවොත් නමුත් ඉස්සර විදිහට බැලුවොත් ස්කැන්ඩියම් ආන්තරික මූලද්‍රව්‍යයක් වේ කියන එක වැරදි. හරි. මොකද එයා ආන්තරික නොවන කෙනෙක් ඉස්සර විදිහට. නමුත් දැන් එයා ආන්තරික කෙනෙක්. ඒතර ඉස්සර විදිහට නම් උත්තරේ 5 එන්නේ. නේ. නමුත් දැන් විදිහට එයාත් ආන්තරික මූලද්‍රව්‍යයක්. හරි. ඊළඟට 26 OH මයිනස් ඇතිවිට H2 සමග කළුව අවක්ෂේපයක් ලබා දෙනවලු. ඒතර ඔයාලා දන්නවා කාණ්ඩ විශ්ලේෂණයේදී OH මයිනස් එක්ක ඒ කියන්නේ බාස්මික මාධ්‍යයේදී අවක්ෂේපය ලබා දෙන්නේ මැංගනස් ධන දෙකෙන් ලබා දෙනවා. බාස්මික මාධ්‍යයේදී මැංගනස් සල්ෆයිඩ් සිංක් ධන 2 සිංක් සල්ෆයිඩ් මෙයා රෝස පාටයි මෙයා සුදු පාටයි. කොබෝල් ධන දෙකෙන් කොබෝල් සල්ෆයිඩ් දෙනවා. නිකල් ධන දෙකෙන් නිකල් සල්ෆයිඩ් දෙනවා. ඒ වගේම Fe ධන දෙක FeS දෙන්න පුළුවන්. අර කාණ්ඩ විශ්ලේෂණයේ තුන්වන පියවරේදී නයිට්‍රික් දාන්න බැරි වෙලා යනවා. හරි. මේක දෙන්න පුළුවන් කාණ්ඩ විශ්ලේෂණයේදී තුන්වන පියවරේදී ඔයාලා දන්නවා කාණ්ඩ විශ්ලේෂණයේ තුන්වන පියවරේදී හයිඩ්‍රොක්සයිඩ් විදිහට අවක්ෂේප දෙන අය තමයි අවක්ෂේප කරගන්නේ. අඩුම අඩු OH ගානකදී අවක්ෂේප දෙන එහෙම නැත්නම් ද්‍රාවිතා ගුණිතය අඩු හයිඩ්‍රොක්සයිඩ් තමයි අවක්ෂේප කරගන්නේ. ඇල්මිනියම් ධන 3 Cr ධන 3 Fe ධන 3 කියන අය. ඒ වෙලාවේ අපි මුලින්ම දෙවන කාණ්ඩයෙන් ලැබෙන පෙන්නේ රත් කරලා H2 ඉවත් කරලා ඊළඟ නයිට්‍රික් දාර රත් කරනවා. ධන දෙක තියෙනවා Fe ධන දෙක තියෙනවා නම් ධන 3 කරගන්න. ඊළඟට තමයි අපි ඇමෝනියම් ක්ලෝරයිඩ් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දාන්නේ. නමුත් අපිට එතෙන්දී නයිට්‍රික් දාන්න බැරි වෙලා ඒ වගේම Fe ධන දෙකක් තියෙනවා නම් ද්‍රාවණේ මේ හතරවන කාණ්ඩෙදී නැත්නම් බාස්මික මාධ්‍ය H2 එක්ක FeS අවක්ෂේප ලබා දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් සලකන්නේ හතරවන කාණ්ඩයේ අවක්ෂේප දෙන්නේ මෙන්න මේගොල්ලෝ. හරි. අපි බලමු එතකොට මෙන්න මෙයා කොහොමද මේ උත්තර අතර නැහැ. එහෙනම් මෙන්න මේ හතර දෙනාගෙන් කෙනෙක් වෙන්න ඕනේ. මෙයා කොහොමද උත්තර අතර නැති නිසා මේ හතර දෙනාගෙන් කෙනෙක් වෙන්න ඕනේ. එතකොට කොපා අයින් වෙනවා. එතකොට මැංගනස් කොබෝල් දෙන්නයින් කෙනෙක් වෙනවා. එතනින් ඔයාලා තීරණය කරන්න පුළුවන් මැංගනස් රෝස පාටයි කොබෝල් විතරයි මෙතනින් කළු පාට කියන මේ දෙන්න කොබෝල් නිකල් කළු පාටයි මෙතන නිකල් තියෙනවා. මේ දෙන්න කළු පාටයි. ඒ නිසා ස්ථිරම කොබෝල් හෝ නිකල් දැන් ඔයාලා උත්තර දෙකක් අතර දෝලනයක් තියෙන කොබෝල්ද නිකල්ද කියන ප්‍රශ්න තමයි ඇති වෙන්නේ. ඊට පස්සේ බලන්න තනුක HCl ඇතිවිට H2 සමග අවක්ෂේප ලබා නොදෙන. ඒක ඉතින් අහන්න දෙයක් නැහැ. වැඩි බාස්මික මාධ්‍යයේදී H2 එක්ක අවක්ෂේප දෙනවා කියන්නේ වැඩි සල්ෆයිඩ් ගානක් තියදී අවක්ෂේප දෙන අය. මොකද H2 කියන කෙනා විඝටනය වෙනවා නම් මේ විදිහට මෙයාගෙන් H දානයි S2- ලබා දෙනවා නම් බාස්මික මාධ්‍යයේදී H අඩු වෙනවා. H අඩු වෙද්දී මෙයාගේ විඝටනය වැඩි. මෙයාගේ විඝටනය වැඩි වෙලා වැඩි සල්ෆයිඩ් ප්‍රමාණයක් ලබා දෙනවා. ඒ නිසා සල්ෆයිඩ් වැඩි ප්‍රමාණයක් එක තමයි මේගොල්ලෝ අවක්ෂේප දෙන්නේ. මෙයාලගේ ද්‍රාව්‍යතා ගුණිතය ඉහළයි. ඒතර ඉහළ ද්‍රාව්‍යතා ගුණිතය ඉහළයි. ඒ නිසා ඉහළ ද්‍රාව්‍යතා ගුණිතයක් තියෙන සල්ෆයිඩ් තමයි මේ අවස්ථාවේ අවක්ෂේප ලබා දෙන්නේ. ඒ නිසා මේගොල්ලෝ කොහොමද ආම්ලික මාධ්‍යයේදී අවක්ෂේප දෙන්නේ නැහැ. ඒ නිසා ඒ කතාව ඕනෙත් නෑ. ඇත්තටම පළවෙනි කතාව දන්නවනම් දෙවෙනි කතාවේදී ඒක එහෙම තමයි. මොකද OH මාධ්‍යයේදී අවක්ෂේප දෙනවා කියන්නේ වැඩි සල්ෆයිඩ් ගානක් තියදී අවක්ෂේප දෙනවා. එහෙනම් ඒගොල්ලෝ ආම්ලික මාධ්‍යයේදී අඩු සල්ෆයිඩ් ගානක් තියදී අවක්ෂේප දෙන්නේ නැහැ කොහොමත්ම. හරි. එතකොට දැන් කොබෝල්ද නිකල්ද කියන ප්‍රශ්න තමයි එන්නේ. සාන්ද HCl එක නිල් පාටක් ලබා දෙන්නේ. සාන්ද HCl එක නිල් පාටක් දෙන්නේ. කොබෝල් ලබා දෙන්නේ. ඒ නිසා අපිට උත්තරේ ගන්න වෙන්නේ කොබෝල් කියලා. ඊට අමතරව
එයාගෙන් හැදෙන්නේ සාන්ද්‍ර HCl එක මෙන්න මෙයා. ඊට අමතරව සාන්ද්‍ර HCl එක තවත් දම් නිල් පාට ලබා දෙන කෙනා තමයි මෙන්න මෙයා. හරි. මෙයාත් නිල් පාට ලබා දෙන්නේ ක්‍රෝමියම්. ඒ නිසා ඒකත් හොඳට මතක තියාගන්න. අනිකුත් සාමාන්‍යයෙන් කැටායන සාන්ද්‍ර HCl එක ලබා දෙන්නේ කහ පාට. දැන් නිකල් කහ පාට ලබා දෙන්නේ. සිංක් නම් කොහොම තවන්නයි. අනිකුත් අපි හිතමු Fe සාන්ද්‍ර HCl එක කහ පාටක් දෙන්නේ. හරි. ඒ විදිහට අනිකුත් අය සාන්ද්‍ර HCl එක කහ පාටක් දෙන්නේ. මේ දෙන්න තමයි නිල් පාට දෙන්නේ. ඒ නිසා මේ දෙන්න විශේෂිතව මතක තියාගන්න. සාන්ද්‍ර HCl එක නිල් පාටක් දෙන්නේ මේ දෙන්න. අනිත් අය ලබා දෙන්නේ මෙයා නිල් දම්නේ නිල් කොළ පාටක් දෙන්නේ. අනිකුත් අය කහ පාටක් දෙන්නේ සිංක් අවර්ණයි. ඒ නිසා ඒකත් හොඳට මතක තියාගන්න. ඒකත් නිතරම පේපර්ස් වල අහන දෙයක්. සාන්ද්‍ර HCl එක මොකද්ද ලබා දෙන කලර් කියන එක. එහෙනම් මෙයාගේ නිකල් ලබා දෙන්නේ කහ පාටක්. කොබෝල් සාන්ද්‍ර HCl එක අර මම ලිව්ව විදිහට සංකීර්ණයක් හදන්නේ. එයා තමයි කහ පාට නිල් පාටක් ලබා දෙන්නේ. හරි. එහෙනම් උත්තරේ 5 වෙනි උත්තරේනේ 26.5. 28 වෙනි එක ලිතියම් සෝඩියම් පොටෑසියම් මැග්නීසියම් වායුගෝලයේ වැඩිපුර ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරාම ඒකට අදාළ තීරය මතක් කරන්න. ලිතියම් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරාම ලිතියම් ඔක්සයිඩ් තමයි හැදෙන්නේ. සෝඩියම් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරාම සෝඩියම් ඔක්සයිඩ් හැදෙනවා. තවදුරටත් මෙයා වැඩිපුර ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරාම සෝඩියම් පෙරොක්සයිඩ් හැදෙනවා. ඊළඟ පොටෑසියම් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරාම පොටෑසියම් ඔක්සයිඩ් තවදුරටත් මේ ඔක්සිජන් එක පොටෑසියම් පෙරොක්සයිඩ් තවදුරටත් ඔක්සිජන් එක පොටෑසියම් සුපර් ඔක්සයිඩ් හැදෙනවා. හරි. මෙන්න මේක තමයි වෙන්නේ. එතකොට මෙන්න මෙතනදී ඔක්සිජනේදී ඔක්සයිඩ් එකේදී ඔක්සිජන් තියෙන්නේ මේ විදිහට, පෙරොක්සයිඩ් එකේදී ඔක්සිජන් තියෙන්නේ මේ විදිහට, සුපර් ඔක්සයිඩ් එකේදී ඔක්සිජන් තියෙන්නේ මේ විදිහට. එහෙනම් පළවෙනි කාණ්ඩයෙන් ලිතියම් හදන්නේ ඔක්සයිඩ්. නමුත් සෝඩියම් වැඩිපුර ඔක්සිජන් එක ප්‍රධාන ඵලයේ විදිහට ලබා දෙන්නේ සෝඩියම් පෙරොක්සයිඩ්. ඒතර පොටෑසියම් ඉඳන් පහළ තියෙන අනිකුත් අය ඒගොල්ලෝ ගොඩක් ප්‍රතික්‍රියාශීලීතාවය වැඩි. පහළ තියෙන අය ඔක්සිජන් එක ප්‍රධාන ඵලයේ විදිහට හදන්නේ සුපර් ඔක්සයිඩ්. දෙවන කාණ්ඩයේ බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම් කියන හැමෝම වැඩිපුර ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියාවෙන් හදන්නේ ඔක්සයිඩ්. මේගොල්ලෝ ඔක්සිජන් එක ප්‍රතික්‍රියාවෙන් හදන්නේ ඔක්සයිඩ් හදන්නේ. හැබැයි ස්ට්‍රොන්චියම් හා බෙරිලියම් වල පුළුවන් පෙරොක්සයිඩ් බවට පත් වෙන්න පුළුවන්. මෙයා ඔක්සයිඩ්ට අමතරව ඕනම් පෙරොක්සයිඩ් හදන්න පුළුවන් මේ දෙන්නට මේ විදිහට ස්ට්‍රොන්චියම් හා ඊට පස්සේ බේරියම් වල පුළුවන් පෙරොක්සයිඩ් හදන්න. දැන් මේගොල්ලෝ ගැන අහන්නේ මැග්නීසියම්, ලිතියම්, සෝඩියම්, පොටෑසියම් ගැන අහලා තියෙන. එහෙනම් ලිතියම් හදන්නේ වැඩිපුර ඔක්සිජන් එක ප්‍රධාන ඵලයේ ඔක්සයිඩ්, සෝඩියම් පෙරොක්සයිඩ්, පොටෑසියම් සුපර් ඔක්සයිඩ්, මැග්නීසියම් ඔක්සයිඩ් හදන්නේ. ඒක විදිහට තියෙන උත්තරේ තමයි දෙවෙනි උත්තරේ. එහෙනම් 28 දෙක උත්තරේ එන්නේ. ඊළඟට 41 ඝන සල්ප උණු සාන්ද්‍ර සල්ෆියුරික් සමග ප්‍රතික්‍රියා කර SO3 හා H2O ලබා දෙනවා කියලා කියනවා. නේ සල්ප සාන්ද්‍ර සල්ෆියුරික් එක ප්‍රතික්‍රියා කරාම SO2 ලබා දෙන්නේ. SO2 හා ජලය ලබා දෙන්නේ. හරි. SO2 ලබා දෙන්නේ. මේකත් ගොඩක් වැදගත් ප්‍රතික්‍රියාවක්. දැන් වගේ රිවිෂන් ආපු ළමයි ඒ වගේම අපේ සම්මාන වල සහභාගී වුණ ළමයිට අපි මේවා වෙනම මේවා දීලා තියෙනවා වෙනම කෙලෙසරහන් ගහලා මේවා විශේෂිතව සඳහන් කරලා තියෙනවා. මේ ගොඩක් වැදගත් ප්‍රතික්‍රියාවක්. සල්ප සාන්ද්‍ර සල්ෆියුරික් එක ප්‍රතික්‍රියා කරන ප්‍රතික්‍රියාව ගොඩක් වැදගත්. මේක නිතරම MCQ වල අහන දෙයක්. ඒ නිසා මේකත් හොඳට මතක තියාගන්න. සල්ප
සාන්ද්‍ර සල්ෆියුරික් එක ප්‍රතික්‍රියා කරලා SO2 දෙන්නේ. අපි කලින් මෙයා සාන්ද්‍ර නයිට්‍රික් එක ප්‍රතික්‍රියා කරන එක කලින් MCQ විවරණයකදී කතා කරා. ඒ වගේ මේකත් හොඳට මතක තියාගන්න. හරි. එතකොට මෙතන SO3 ලබා දෙනවා කියලා කියන්නේ. එතකොට ඒක වැරදි SO2 ලබා දෙන්නේ. උණු සාන්ද්‍ර සල්ෆියුරික් විජල කාරකයක් ලෙස ක්‍රියා කරයි. ඒක ඔයාලා කොහොමද දන්නවා සල්ෆියුරික් විජල කාරකයක් ලෙස ක්‍රියාත්මක වෙන්න පුළුවන් කියන එක ජලාණු ඉවත් කරන කෙනෙක්. ඔයාලා දන්නවා සීනි වල උන සල්ෆියුරික් දැම්මම අන්තිමේදී කාබන් වල පතලා යන කළු පාට වෙන ජල වාෂ්ප ඉවත් වෙලා නේ ජලය ඉවත් වෙලා. හරි. ඒ වගේ යා විජලි කාරකයක්. එහෙනම් උත්තරේ 4 වෙනි උත්තරේ ගන්න තියෙන්නේ. ඊළඟට අපි බලමු සෝඩියම් සමග ඇමෝනියා ප්‍රතික්‍රියා කර 44 වෙනි MCQ එක. සෝඩියම් සමග ඇමෝනියා ප්‍රතික්‍රියා කර ඵලයක් ලෙස හයිඩ්‍රජන් ලබා දෙන අතර ක්ලෝරින් සමග ඇමෝනියා ප්‍රතික්‍රියා කර ඵලයක් ලෙස නයිට්‍රජන් ලබා දෙයි. මේ වන්න සෝඩියම් එක්ක ඇමෝනියා ප්‍රතික්‍රියා කරාම එන්නේ NH2 හා H2 එන්නේ. හරි. ඊළඟ කියනවා ක්ලෝරින් ඇමෝනියා සමග ප්‍රතික්‍රියා කර ඵලයක් ලෙස N2 ලබා දෙනවලු. ක්ලෝරින් ඇමෝනියත් එක්ක ප්‍රතික්‍රියා කරාම N2 හා HCl ලබා දෙන්න පුළුවන්. හරි. ඵලයක් ලෙස N2 ලබා දෙන හැබැයි මෙහෙම ප්‍රතික්‍රියාවකුත් තියෙනවා. ක්ලෝරින් ඇමෝනියා වැඩි ප්‍රමාණයක් එක්ක ප්‍රතික්‍රියා කරාම N2 හා NH4Cl ලබා දෙනවා. හරි. මෙන්න මේ ප්‍රතික්‍රියා දෙකම වෙන්න පුළුවන්. මේක දෙකයි මේක 8ක් එක ප්‍රතික්‍රියා කරාම ප්‍රතික්‍රියා බාන තුරිත කරලා මෙයාගේ දෙකක් එන්න ඕනේ දෙකයි හරි මේ විදිහට තුරිතයි මේක මෙතන තුරිතයි කියලා මේ වගේ ඊට අමතරව දැන් අපි මම මේ ප්‍රතික්‍රියා කියලා දීපු නිසා කියලා දෙන්න. දැන් සෝඩියම් ඇමෝනියත් එක්ක ප්‍රතික්‍රියා කරලා NaNH2 හැදෙනවා. ඒ වගේම පොටෑසියම් ඇමෝනියත් එක්ක KNH2 හැදෙන්නේ. හැබැයි ලිතියම් ඇමෝනියත් එක්ක ප්‍රතික්‍රියා කරා නම් මේකත් මම අමතරව කියලා දෙන්න. ලිතියම් ඇමෝනියත් එක්ක ප්‍රතික්‍රියා කරා නම් ලිතියම් නයිට්‍රයිඩ් හා හයිඩ්‍රජන් හැදෙන්නේ. හරි. ඒ වගේම දෙවන කාණ්ඩයත් ඇමෝනියත් එක්ක ප්‍රතික්‍රියා කරා නම් අපි හිතමු මැග්නීසියම් කියලා. එහෙනම් හැදෙන්නේ මැග්නීසියම් නයිට්‍රයිඩ් හා H2 හැදෙන්නේ. හරි. මේක මම මේ ප්‍රතික්‍රියාව තුරිත කරලානේ ඔයාලා තුරිත කරගන්න. හරි. මේක මේ දෙන්න අතර ප්‍රතික්‍රියාව ඒක හොඳට මතක තියාගන්න. ඇමෝනියා ලිතියම් හැර පළවෙනි කාණ්ඩයත් එක්ක මේ විදිහට දැන් සෝඩියම් එක නම් NaNH2 පොටෑසියම් එක නම් KNH2 හා හයිඩ්‍රජන් ඔය ලබා දෙන්න. නමුත් පළවෙනි කාණ්ඩ ලිතියම් හා දෙවන කාණ්ඩ ලෝහත් එක්ක යාලා ලෝහ නයිට්‍රයිඩ් බවට පත් වෙන්නේ. ඒකත් ඔයාලා දැම්ම මතක තියාගන්න. මේවා ඉදිරියේදී MCQ වලදී ගොඩාක් වැදගත් වෙන විශේෂිත පොයින්ට් මේ දේවල්. එහෙමනම් පළවෙනි ප්‍රකාශනය හරි. දෙවෙනි එක ඇමෝනියා ඔක්සිකාරකයක් මෙන්ම ඔක්සිහාරකයක් ලෙසද ක්‍රියා කරයි. බලමු මේක හරිද කියලා. දැන් ක්ලෝරින් මේකෙදි N2 වෙනවනේ. මෙයා ඍණ 3 තියෙන්නේ මෙයා බිඳුව වෙනවා. මෙතන හයිඩ්‍රජන් ධන එකේ තියෙන්නේ බිඳුව වෙනවා. දැන් බලන්න මෙයා ධන එකෙන් බිඳුව මෙතෙන්දි මෙයා ඔක්සිහරණය වෙලා. මෙයා ඍණ 3න් බිඳුව. එතෙන්දී ඔක්සිකරණය වෙලා. එහෙනම් ඒ කතාව හරිනේ. ඇමෝනියා වල ඔක්සිකරණය වගේම ඔක්සිහරණයට භාජනය වෙන්නත් පුළුවන්. එතකොට ඒක පැහැදිලි කරන ප්‍රතික්‍රියා දෙකක් තමයි පළවෙනි වගන්තියේ තියෙන. ඒ නිසා අපිට මේකට උත්තරේ එක විදිහට ගන්න පුළුවන්. ඒක පැහැදිලි කරන ප්‍රතික්‍රියා දෙකක් තමයි පළවෙනි වගන්තියේ තියෙන්නේ. ඒ නිසා එහෙම නැත්නම් පළවෙනි වගන්තිය පැහැදිලි කිරීමක් තමයි දෙවෙනිකින් කරන්න කියලා අපිට හිතන්න පුළුවන් එතන. ඒ නිසා අපිට උත්තරේ එක විදිහට ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ 47 වෙනි එක මේකත් මම අර කලින් ඔයාලා විවරණයකදී කියලා දීලා තියෙන නිසා පොඩ්ඩක් ආයෙත් කියන්න. ඇමෝනියා වලින් නයිට්‍රික් නිෂ්පාදනයේදී හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් භාවිතාවය කියලා කියනවා. මම ඇමෝනියා වලින් නයිට්‍රික් නිෂ්පාදනයේ අදාළ ප්‍රතික්‍රියා ටිකක් ලියලා භෞතික අවස්ථා ටිකක් පැහැදිලි කරා. SPD සම්බන්ධ MCQ විවරණයක් කරද්දී ඔයාලා පළවෙනි වීඩියෝ එක බලලා දෙවෙනි වීඩියෝ එක බලනවා නම් ඔයාලා ඒක මතක ඇද්දි
එතකොට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් පාවිච්චි කරන්නේ නැහැ. ඒතර ඒක වැරදි. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සෑම විටම ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි. ඒක වැරදි. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලට මෙයාට O2 වෙන්නත් පුළුවන් H2O වෙන්නත් පුළුවන්. මෙයාගේ ඔක්සිජන් වල ඔක්සිකරණ අවස්ථාව තියෙන්නේ ඍණ එකේ. එයාට උන ඍණ එකෙන් බිඳුව වෙන්න පුළුවන්, ඍණ එකෙන් ඍණ දෙක වෙන්නත් පුළුවන්. හරි. එහෙනම් මේ H2O2 වල තියෙන ඔක්සිජන්ට ඔක්සිකරණය වෙන්නත් පුළුවන්. එයාට ඔක්සිහරණය වෙන්නත් පුළුවන්. මෙයා ඔක්සිකරණය වෙද්දි අනිත් අය ඔක්සිහරණය වෙන එක වෙන්නේ. මෙයා ඔක්සිහරණය වෙද්දි අනිත් අය ඔක්සිකරණය වෙන එක වෙන්නේ. ඒ නිසා මෙයාට ඔක්සිකාරකයන් මෙන්ම ඔක්සිහාරකයන් ලෙස හැසිරෙන්නත් පුළුවන්. ඒ නිසා දෙවෙනි ප්‍රකාශනයත් වැරදි. ඒතර උත්තරේ එන්නේ පස්වෙනි උත්තරේ එන්නේ. ඊට පස්සේ අපි 2015 විභාග ප්‍රශ්නෙද 2015 මෙන්න මේක මම SPD නොවුනත් මම මේක පැහැදිලි කරන්නම්. මේක දෙවෙනි පාඩමට අදාළව තමයි පැහැදිලි කරගන්න තියෙන්නේ පස්වෙනි එක. මොකද අපි මතකයි මම ඔයාලලා MCQ එක පැහැදිලි කරා කාබන් ඩයොක්සයිඩ් හා සල්ෆර් ඩයොක්සයිඩ්. එයාලගේ ද්‍රවාංක ගැන නේ එයාලගේ අර අන්තරාණුක ආකර්ෂණ බල ඒ දේවල් ගැන කතා කරා එක MCQ එකකදී. ඒක පළවෙනි වීඩියෝ එකේ තියෙන බලන්න ඒක. එතෙන්දී අපි කිව්වා අර සාපේක්ෂ අණුක ස්කන්ධයේ ලොකු වෙනසක් නැත්තම් අපි එයාලගේ ආකර්ෂණ බල වලින් තමයි එයාලගේ අර බන්ධන ප්‍රබලතාවය තීරණය කරන්නේ එයාලගේ ආකර්ෂණ බල අණුව. ආකර්ෂණ බලවල ප්‍රබලතාවය අණුව. ඒතර අපි SO2 කාබන් ඩයොක්සයිඩ් ගත්තාම කාබන් ඩයොක්සයිඩ් නිර්ද්‍රවීයයි. SO2 ද්‍රවීයයි. කාබන් ඩයොක්සයිඩ් වල තියෙන ලන්ඩන අපකින්න බල. SO2 වල තියෙන දීර්ඝ ආකර්ෂණ බල. අපි එතෙන් දෙක පැහැදිලි කිරීම කරා. ඒ නිසා SO2 වල තමයි ආකර්ෂණ බල වැඩි. ඒ නිසා එයාගේ තමයි ද්‍රවාංක තාපාංග වැඩි වෙන්න ඕනේ. අපි එහෙම පැහැදිලි කිරීමක් කලින් කරා. නමුත් ඒ MCQ එකේදී මම ඔයාලට කිව්වා සාපේක්ෂ අණුක ස්කන්ධයේ ලොකු වෙනසක් තියෙනවා නම් සාපේක්ෂ අණුක ස්කන්ධයේ 70කින් 80කින් විතර ලොකු අගයකින් වෙනස් වෙලා තියෙනවා නම් ආකර්ෂණ බල වර්ගයේ ප්‍රබල වුණත් මොකක් හරි අපි හිතමු ලන්ඩන අපකින්න බලවල වඩා දීර්ඝ ආකර්ෂණ බල ප්‍රබලයි. නමුත් සාපේක්ෂ අණුක ස්කන්ධ ගොඩක් වැඩි වුණොත් දීර්ඝ ආකර්ෂණ බලවල වඩා ලන්ඩන බල ප්‍රබල වෙන්න පුළුවන්. හරි. දීර්ඝ වන්දන වඩා ලන්ඩන බල ප්‍රබල වෙන්න පුළුවන්. අපි හිතමු මිනිසුන් හා කූඹීන් ගත්තොත් අපි හිතමු මිනිසුන් හා කූඹීන් ගත්තොත් කූඹීන්ගේ ප්‍රබලතාවය නොසලකා හරින්න පුළුවන්. මිනිස්සු ඊට වඩා ප්‍රබලයි. මිනිසෙක්ට පුළුවන් එකවර කූඹි විශාල ප්‍රමාණයක් මරලා දාන්න පුළුවන්. අපි හිතමු කූඹි පිරිච්ච කාමරයක් පුරාම කූඹි පිරීලා ඉන්නවා. ඕකට මිනිස්සෙක් වැටෙනවා. අර අපි හිතමු අර හැමදේම කන අර මොනවාද කූඹි වර්ගයක් ඉන්නේ. අන්න පිරීලා ඉන්න කාමරයකට මිනිස්සෙක් කරනොත් එහෙම දැන් මිනිස්සයා නෙමෙයි ප්‍රබල. කූඹි ටික තමයි ප්‍රබල වෙන්නේ. අපි හිතමු මහරේ බම්බරෙක් කෙනවා. බම්බරෙක් හා මිනිස්සෙක් ගත්තොත් මිනිස්සයා තමයි ප්‍රබල. හැබැයි බම්බරු ගොඩක් වට වුණොත් එහෙම බම්බරු 1000ක් විතර වට වුණොත් එහෙම මිනිස්සයා ඉවරයි. අන්න ඒ වගේක මිනිස්සයා නෙවෙයි ප්‍රබල වෙන්නේ. අන්න ඒ වගේ දැන් දීර්ඝ ආකර්ෂණ බල තමයි ප්‍රබල. නමුත් ලන්ඩන බල ප්‍රබලතාවය අඩුයි. හැබැයි ලන්ඩන බල ප්‍රබලතාවය අඩු වුණාට එයාගේ සාපේක්ෂ අණුස්කන්ධ ගොඩක් වැඩි වීම සමග එයා තමයි ගොඩක් ප්‍රබල වෙන්නේ. මම ඒ SO2 හා කාබන් ඩයොක්සයිඩ් කතාව පැහැදිලි කිරීම කරද්දී ඒ දෙය කිව්වා. ඔන්න ඒ ඊට අදාළ අයිඩියා එකක් තමයි මෙතන තියෙන පස්වෙනි MCQ එකේදී අඩුම වාෂ්පශීලීතාවය තියෙන්නේ මොකද්ද කියලා අහනවා. ඒ කියන්නේ තාපාංකයේ අඩුම කෙනා එතන මෙතන අදහස් කරන්නේ අඩුම වාෂ්පශීලීතාවයක් තියෙන්නේ මොකද්ද කියලා. එතන මේකේ ද්‍රවීය අණුත් තියෙනවා, නිර්ද්‍රවීය අණුත් තියෙනවා. මෙතන උත්තරේනේ CBr4 කියන එක. එයා නිර්ද්‍රවීයයි. හැබැයි Br වල එයාගේ Brම 4ක් තියෙනවා. කාබන් Brම 4ක් තියෙනවා. එයාගේ සාපේක්ෂ අණුක ස්කන්ධේ එතන තියෙන අනිකුත් අයත් එක සංසන්දනය කරලා බැලුවාම එයාගේ සාපේක්ෂ අණුක ස්කන්ධ අනිත් අයට වඩා ගොඩක් වැඩි. ලොකු අගයකින් වැඩි වෙනවා. ඒ නිසා එයාගේ තමයි වාෂ්පශීලීතාවය අඩු වෙන්න ඕනේ. හරි අර මම කිව්ව කතාව සාපේක්ෂ අණුක ස්කන්ධ 70ක් 80ක් වගේ ලොකු අගයකින් වැඩි වුණොත් එහෙම එයා තමයි ගොඩක් දුරට ප්‍රබල කෙනා වෙන්න ඉඩ තියෙන්නේ. හරි එතකොට මෙතන දීර්ඝ ආකර්ෂණ බල තියෙන අයත් තියෙනවා. නමුත් ඊට වඩා නිර්ද්‍රවීය CBr4
4 වල තමයි ආකාර ස්වභාව බල වැඩි වෙන්නේ. එයාගේ සාපේක්ෂ අනුක ස්කන්ධේ වැඩි. ඒක හොඳට මතක තියාගන්න. මම කලින් MCQ වලදී පැහැදිලි කිරීම කරලා තියෙන්නේ. ඒ යොදා ගැනීමක් තියෙන නිසා නැවත වතාවක් කිව්වේ. නව වෙන එක. ඇල්මීනියම් හි රසායනය පිළිබඳව පහසුවෙන් කුමන වගන්ති අසත්‍යයේද කියලා කියනවා. ඇල්මීනියම් සංයෝග උත්ප්‍රේරක වශයෙන් භාවිතාවේ ඒක ඔයාලා දන්නවා. ඇල්මීනියම් කර්මාන්ත රසායන ඉගෙන ගන්නවා නම් ඉතින්දී උත්ප්‍රේරක වශයෙන් පාවිච්චි කරනවා කියන ඔයාලා දන්නවා. හරි. ඇල්මීනියම් ලෝහයේ තනුක HCl සමග ප්‍රතික්‍රියා කර හයිඩ්‍රජන් වායු පිට කරයි. සාමාන්‍යයෙන් ගොඩක් ලෝහ තනුක අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රජන් වායු නිපදවනවා. ඇල්මීනියම් තේ වගේ තනුක HCl එක ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රජන් වායුව පිට කරනවා. ඝන ඇල්මීනියම් ක්ලෝරයිඩ් ජලයේ දීකලයට සෑදෙන ද්‍රාවණයේ බාස්නිකයි. ඇල්මීනියම් ක්ලෝරයිඩ් ජලයේ දීකරාම හැදෙන්නේ ඇල්මීනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන උභයගුණී භස්මයයි HCl කියන මෙයා හැදෙන්නේ HCl කියන ප්‍රබල අම්ලය හැදෙන්නේ. එහෙම වුණොත් එහෙනම් මෙයා උභයගුණී මෙයා ප්‍රබල අම්ලයක් හැදෙන්නේ. එහෙනම් මේක බාස්නික වෙන විදිහක් නැහැ. ඒතර හැදෙන ද්‍රාවණේ බාස්නිකයි කියලා කියන එක වැරදි. මම මේක තුඩිත කරලා නැහැ. ඇල්මීනියම් දාන තුන OH එක ඇල්මීනියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා Cl- H එක HCl හැදෙනවා. ඒතර මේක බාස්නික වෙන විදිහක් නැහැ. හැදෙන්නේ උභයගුණී හයිඩ්‍රොක්සයිඩ් හා HCl කියන ප්‍රබල අම්ලය. ඒතර මේක බාස්නිකයි කියන කතාව වැරදි. ඝන ඇල්මීනියම් ක්ලෝරයිඩ් ඇල්මීනියම් පරමාණු වටා හැඩය චතුස්තලීය වේ. හරි. දැන් සාමාන්‍යයෙන් දන්නවා ඇල්මීනියම් තියෙන මේ විදිහට. ඇල්මීනියම් කියන්නේ මේ වගේ කෙනෙක්. නමුත් එයාගේ අෂ්ටකය සම්පූර්ණ නැති නිසා ඇල්මීනියම් උත්සාහ කරනවා මෙන්න මේ වගේ. ඇල්මීනියම් උත්සාහ කරනවා මෙන්න මෙහෙම දෙයක් කරගන්න. මෙන්න මෙහෙම දෙයක් කරගන්න. එක ඇල්මීනියම් කෙනෙක්ගේ ක්ලෝරින්ගේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙකක් අනිත් ඇල්මීනියට දෙනවා. ඒ වගේ මෙයාගේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙකක් මෙයාට දෙනවා. මෙන්න මේ විදිහට අර අන්තක් අණුක ඉලෙක්ට්‍රෝන අන්තර් අණුක ඉලෙක්ට්‍රෝන ප්‍රදානයක් සිද්ධ වෙනවා. මෙයාගේ ක්ලෝරින් කෙනෙක්ගේ ඉලෙක්ට්‍රෝන මෙයාට දෙනවා. මේ ක්ලෝරින් කෙනෙක්ගේ ඉලෙක්ට්‍රෝන මෙයාට දීලා අර අන්තර් අණුක ඉලෙක්ට්‍රෝන ප්‍රදානයක් කරාම මෙයා වටේට ඉලෙක්ට්‍රෝන සැකස්ම ඉලෙක්ට්‍රෝන යුගල් 4ක් තියෙනවා. ඒ කියන්නේ මෙයා වටේට හැඩේ එන්න ඕනේ චතුස්තලීය විදිහට එන්න තියෙන්නේ. හරි. එහෙමනම් හතරවෙනි එකත් හරි. එයා වටා හැඩේ චතුස්තලීය කියන එක. ඝන අවස්ථාවේ ඇල්මීනියම් ක්ලෝරයිඩ් ද්වි අවයවිකයක් වශයෙන් පවතී. ඔව් මේ විදිහට මෙයා AlCl3 විදිහට නෙමෙයි තියෙන්නේ. Al2Cl6 විදිහට තියෙන්නේ. මේ විදිහට එයාලා අෂ්ටකය සම්පූර්ණ කර ගන්නවා. අන්තර් අණුක ඉලෙක්ට්‍රෝන ප්‍රදානයක් මගින් එක ඇල්මීනියම් ක්ලෝරයිඩ්ගේ Cl කෙනෙක්ගේ ඉලෙක්ට්‍රෝන අනිත් ඇල්මීනියම් දෙනවා. එයාගේ ක්ලෝරින් ඉලෙක්ට්‍රෝන අනිත් කෙනාට දෙනවා. ඒ දෙන්න අතර ගනුදෙනුවක් තියෙන්නේ. හරි. ඒතර ඒකේ උත්තරේ තුන්වෙනි උත්තරේ. 12 වෙනි එක පැහැයන් ගැන අහන්නේ සත්‍ය වේද නොවේද කියන එක අහන්නේ පැහැයන් ගැන. එතකොට ඔයාලා මම හිතනවා මේක හල්ලේසින් ගන්න පුළුවන්. කල්ුත් මම පැහැදිලි කිරීමක් කරා. ක්‍රෝමියම් හා කොබෝල්ට් ගත්තොත් එහෙම Cl- එක හදා නිල් පාට කියලා. ඒ වගේම අනිකුත් කැටායන සිංක් හැර අනිකුත් කැටායන ක්ලෝරින් එක හදන සංකීර්ණ බහුවිට කහ පාටයි කියලා කිව්වා. ඒ වගේම ඔයාලා කලින් MCQ විවරණ වලදී ඇමෝනියත් එක්ක එහෙම ජලීය ඇමෝනිය නැත්නම් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක අවක්ෂේප දීලා වැඩිපුර ඇමෝනියත් එක්ක දී වුණාම ඒ දී වෙන කැටායන වල ඒ ලැබෙන ද්‍රාවණ වල වර්ණයන් වල ඉගෙනුවා. එහෙන් බැලුවොත් එහෙම මේකේ වැරදි උත්තරේ විදිහට එන්නේ කොපර් ක්ලෝරයිඩ් ලා නිල් පාටක් කියන එක. ඒතර ඔයාලා මේ ටික කරත් කලින් මේ පොඩි වෙලාවකට කලින් අපි 2014 MCQ වෙනදී කතා කරා Cl- එක වැඩිපුර Cl- එක නැත්නම් සාන්ද්‍ර HCl එක මේ කැටායන හදද්දි සංකීර්ණ හදද්දි නිල් පාටක් දෙන්නේ කොබෝල්ට් හා ක්‍රෝමියම් වලින් කියලා. නමුත් කොපර් වලින් නිල් පාටක් දෙන්නේ නැහැ. කොපර් වලින් දෙන්නේ ඒතකොට කහ පාටක්.
ඒක හොඳට මතක තියාගන්න. ඒ විදිහට අර එකින් එක කටපාඩම් කරලා තියාගන්න ඕනේ නැහැ. සංසන්දනාත්මකව මතක තියාගන්න. ඒතකොට හරි ලේසි. අර නිල් පාටක් දෙන්නේ කොබොල්ලා ක්‍රෝමියන්. අනිකුත් අය කහ පාටයි. සිංක් සුදු පාටයි අනිකුත් අය කහ පාටයි. ඒ විදිහට මතක තියාගන්න. සාන්ද්‍ර HCl එක නැත්නම් Cl- වැඩිපුර ප්‍රමාණයක එක ඒ විදිහට සංසන්දනාත්මකව මතක තියාගන්න. නැත්නම් එකින් එක පාට මතක තියාගන්න එක හරි අමාරුයි. ඒතකොට වැරදීමේ සම්භාවිතය වැඩි. ඊටසේ එහෙම මතක තියාගත්තනවා ලේසිම උත්තරේ 2 විදිහට ගන්න පුළුවන්. ඊළඟ 21 සිංක් හි රසායනය සම්බන්ධයෙන් කුමන වගන්ති අසත්‍ය වේද කියලා අහනවා. සිංක් ආන්තරික මූලද්‍රව්‍ය නොවන අතරෙහි වඩාත්ම බහුලම ස්ථායී ඔක්සිජන් අවස්ථාව දාන දෙක වේ. ඒක දැන් අපි කලින් අවස්ථාවල කතා කරා. සාමාන්‍ය සිංක් හි සංකීර්ණ ද්‍රාවණ අවන්නයි. ඒකත් ඔයාලා දැනගන්න ඕනේ සිංක් වල සිංක් දාන දෙක හදන්නේ D ඉලෙක්ට්‍රෝන සම්පූර්ණයෙන් පිරලා තියෙන. ඒතකොට D ඉලෙක්ට්‍රෝන අසම්පූර්ණ තියෙන කැටයන තමයි ගොඩක් දුරට වර්ණවත් ද්‍රාවණ ලබා දෙන්නේ. D ඉලෙක්ට්‍රෝන අසම්පූර්ණ පිරලා තියෙන. නමුත් සිංක් එහෙම නැහැ. ඒ නිසා මෙයා හදන ද්‍රාවණ සාමාන්‍යයෙන් අවර්ණයි. 3D ගුණයේ අනිකුත් මූලද්‍රව්‍ය හා සැසඳූ විට සිංක් වල ද්‍රවාංකයේ සැලකිය යුතු ලෙස ඉහළයි. නෑ ඒකේ අනිත් පැත්ත වෙන්න ඕනේ. ඉහළම ද්‍රවාංකයේ තියෙන වැනේඩියම් වලට සිංක් වල ද්‍රවාංකයේ සැලකිය යුතු තරම් පහත්. මොකද සිංක් වල කාක්ෂික සම්පූර්ණයෙන් පිරීලා තියෙන්නේ. එතකොට යාළුවා ඉලෙක්ට්‍රෝන ලබා දීලා ලෝහක බන්ධනයේ හැදීමේ හැකියාව අනිකුත් D ගුණයේ මූලද්‍රව්‍ය වල සාපේක්ෂව ඒ හැකියාව අඩුයි. ඒ නිසා එයාගේ තමයි ද්‍රවාංක 15ම අගයක් ගන්න සිංක් වල. මොකද එයාගේ ලෝහක බන්ධන අනිත් අයට සාපේක්ෂව ප්‍රබලතාවයෙන් අඩු වෙන්න පුළුවන්. ප්‍රබලතාවයෙන් අඩුයි. අනිත් අය තරම් යාළුවා ඉලෙක්ට්‍රෝන ලබා දීමේ හැකියාව අපහසුයි ලෝහක බන්ධනයේ හදද්දී. ඉලෙක්ට්‍රෝන සම්පූර්ණයෙන් පිරීලා තියෙන කාක්ෂික වල. හරි එහෙනම් තුන්වෙනි ප්‍රකාශනය වැරදි. සිංක් ධන දෙකෙහි අරේ කැල්සියම් ධන දෙකෙහි අරේට වඩා කුඩයි. අතර එකම ආවර්තයේ. ඒතර ශක්ති මට්ටම් ගන්න සමානයි. එහෙනම් ඊට පස්සේ බලන්න ඕනේ. එයාලගේ න්‍යෂ්ටික ආරෝපණය බැලුවාම ඔයාලා තීරණය කරන්න පුළුවන් සිංක් වල අරේ කැල්සියම් වල අරේට වඩා කුඩයි කියන එක. H2S මගින් ආම්ලික ද්‍රාවණ වලින් සිංක් සල්ෆයිඩ් අවක්ෂේප කර නොහැක. ඒක ඔයාලා කලිනුත් ඉගෙන ගත්තා. සිංක් සල්ෆයිඩ් කියන අවක්ෂේපය හැදෙන්නේ බාස්මික මාධ්‍යයේදී OH- තීද්දී H2S දැම්මොත් තමයි සිංක් සල්ෆයිඩ් අවක්ෂේපය හැදෙන්නේ. ඒතර බාස්මික මාධ්‍යයේදී අවක්ෂේප දෙන කැටයන් ටික මම ලිව්වා. මැංගනස් රෝස පාටයි, සිංක් සුදු පාටයි, කොබෝල් නිකල් කළු පාට අවක්ෂේප දෙනවා. ඒතර කාණ්ඩ විශ්ලේෂණයේදී තුන්වෙනි පීවරේ නයිට්‍රේට් පාවිච්චි කරන්න බැරිනොත් අපිට හතරවන කාණ්ඩෙත් තමයි බාස්මික මාධ්‍ය අවක්ෂේප දෙන්නේ. Fe දාන දෙකනොත් FeS අවක්ෂේප ලබා ගන්න නිරීක්ෂණය කරන්න පුළුවන්. හරි. එතකොට උත්තරේ 21 තුන්වෙනි උත්තරේ එන්නේ 24. ඒ පහත් දැක්වෙන ගුණ පෙන්눔 කරයි. පළවෙනි එක. ඒ තුනදී ගුණයේ මූලද්‍රව්‍ය අතර ඉහළම ධන ඔක්සිජන් අවස්ථාව පෙන්눔 කරයි. දැන් මේකත් බලන්න මේක අහන තුන්වෙනි අවස්ථාව. හරි ඔයාලා ඉගෙන ගත්තා අර D ගුණයේ මූලද්‍රව්‍ය වලින් පළවෙනි 5 දෙනාගෙන්නේ පළවෙනිම සෙට් එක ගත්තොත් එහෙම ඒගොල්ලෝන්ගේ ඔක්සිජන් අවස්ථාව අර S හා D ඉලෙක්ට්‍රෝන වල එකතුවට සමානයි කියලා. ඒතකොට ස්කෑනින් ඉඳන් මැංගනස් දක්වා. එතකොට ඉහළම ඔක්සිජන් අවස්ථාව පෙන්눔 කරන්නේ එතකොට මැංගනස්. මේක මේ දක්වා මම හිතන්නේ තුන්වෙනි පාර හෝ හතරවෙනි පාර මේ කතාව අහන්නේ එකම කතාව වෙනස් විදිහට අහනවා. එක අවුරුද්දක තියෙන ස්කෑනින් ඉඳන් මැංගනස් දක්වා ඔක්සිජන් උපරිම ඔක්සිජන් අවස්ථාව S හා D ඉලෙක්ට්‍රෝන වල එකතුවට සමානයි කියලා. ඊට පස්සේ මේ කලින් එකත් ඒ විදිහට තිබ්බ මේ මැංගනස් සම්බන්ධ කතාවක් ඔක්සිජන් අවස්ථාව සම්බන්ධව ඒ විදිහට අවුරුදු එක විදිහට අහන්නේ. දැන් මේකෙදි බලන්න ඉහළම ඔක්සිජන් අවස්ථාව පෙන්눔 කරනවලු මෙයා එතනින්ම අපිට තීරණය කරන්න පුළුවන් මේ මැංගනස්. හරි. ඔයාලා කලින් ඒව හරියට අධ්‍යයනය කරලා තියෙනවා නම් MCQ ටික මේක හරිය ලේසියෙන් තීරණය කරන්න පුළුවන් මේ මැංගනස්. ඒ ආම්ලික උභයගුණී හා බාස්මික ඔක්සයිඩ් සාදයි. මම ඔයාලා ඒකත් කියලා දුන්නා. විශේෂයෙන්ම මැංගනස් සහ ක්‍රෝමීන්. එයාලගේ අඩු ඔක්සිජන් අවස්ථාවේ ඔක්සයිඩ් බාස්මිකයි. දැන් අපි හිතුවොත් එහෙනම් මැංගනස් ඔක්සයිඩ් ගත්තොත් එහෙනම් එයා බාස්මිකයි. ඊට පස්සේ ඉහළ ඔක්සිජන් අවස්ථාවේ ඔක්සයිඩ් අපි හිතුවොත් එහෙනම් මෙයා Mn2O7 ගත්තොත් එහෙම ආම්ලිකයි. මෙයා බාස්මිකයි. සාමාන්‍ය මධ්‍යස්ථ ඔක්සිජන් අවස්ථාවක තියෙන මෙයාගේ MnO2 වගේ ධන 4 වගේ අවස්ථාවකයි උභයගුණී.
හරි. එයා බාස්මිකයි. එතකොට ධන 3 අවස්ථාවෙන් තියෙනවා එයාත් බාස්මිකයි. ඊට පස්සේ ධන 5 අවස්ථාවක් තියෙනවා එයාත් ආම්ලිකයි. ධන 6 අවස්ථාවක් තියෙනවා එයාත් ආම්ලිකයි. මේ විදිහට මධ්‍යස්ථය උභයගුණී ඊට වඩා අඩු අය බාස්මිකයි ඊට වඩා වැඩි ඔක්සිජන් අවස්ථාවේ අය ධන 4 ධන 2 ධන 7 ආම්ලිකයි. මේක අපි කලිනුත් මේ කතා කරා මේ විදිහටමයි ක්‍රෝමියම් සම්බන්ධව මේකත් අවස්ථා කිහිපයකදී අහලා තියෙන දෙයක්. හරි. ඒක හරියම ලේසියෙන්. ඒකේ පළවෙනි වගන්තියම 24 පළවෙනි වගන්තියම උත්තරේ ගන්න පුළුවන්. උත්තරේ දෙවෙනි උත්තරේ එන්නේ. 27 වෙනි එක. ලිතියම් සිට සිසියම් හා පළවෙනි කාරණේ ලිතියම් සිට සිසියම් හා දෙවෙනි කාරණේ බෙරිලියම් සිට බේරියම් දක්වා අහන්නේ මොනවද සත්‍ය වෙන්නේ කියලා. 1 හා 2 කාණ්ඩයේ සීළු මුද්‍රව්‍ය ජලය සමග ප්‍රතික්‍රියා කර හයිඩ්‍රජන් වායුව ලබා දෙයි. ඒකත් ඔයාලා අවස්ථා කිහිපයකදීම කතා කරා. පාස් පේපර්ස් කිහිපයකදී මේක අහලා තියෙන කරුණක්. මීට කලින් පාස් පේපර්ස් වල පළවෙනි හා දෙවෙනි කාණ්ඩයේ මුද්‍රව්‍ය වලින් බෙරිලියම් හා මැග්නීසියම් සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ කියලා ඉගෙන ගන්නවා. මැග්නීසියම් උණු ජලය හා හිමාලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. උණු ජලයත් එක්ක මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් දෙනවා. හිමාලයත් එක්ක මැග්නීසියම් ඔක්සයිඩ් දෙනවා. ඔයාලා පළවෙනි වීඩියෝ එක බලුවා නම් මම ඒකෙත් ඒක පැහැදිලි කිරීම කරනවා. පළවෙනි කාරණේ සිළු මුද්‍රව්‍ය නයිට්‍රජන් වායුව සමග ප්‍රතික්‍රියා කරයි. ඒකත් වැරදි. ඒකත් කලින් අහලා තියෙන දෙයක්. පළවෙනි කාරණේ මුද්‍රව්‍ය වලින් ලිතියම් විතරයි නයිට්‍රජන් එක පළවෙනි කාරණේ සීළු මුද්‍රව්‍ය නයිට්‍රජන් සමග ප්‍රතික්‍රියා කරයි කියලා තියෙන එක වැරදි. කලින් අහලා තියෙන දෙයක්මයි. පළවෙනි කාරණේ මුද්‍රව්‍ය වලින් ලිතියම් විතරයි නයිට්‍රජන් එක ප්‍රතික්‍රියා කරන්නේ ඉහළ උෂ්ණත්වයක රත් කරාම දෙවන කාණ්ඩයේ සීළුම ලෝහ නයිට්‍රජන් වායුවත් එක්ක රත් කරාම ලෝහ නයිට්‍රයිඩ් බවට පත් වෙනවා. පළවෙනි කාණ්ඩ ලිතියම් දෙවන කාණ්ඩයේ සීළුම ලෝහත් ලෝහ නයිට්‍රයිඩ් බවට පත් වෙනවා නයිට්‍රජන් එක රත් කරාම. එහෙනම් දෙවෙනි ප්‍රකාශනයත් වැරදි. තුන්වෙනි එක මැග්නීසියම් තනුක සහ සාන්ද්‍ර සල්ෆියුරික් යන දෙක සමග ප්‍රතික්‍රියා කර පිළිවෙලින් H2 සහ SO2 ලබා දේ. ඒක හරි. මම හිතන්නේ ඔයාලා ප්‍රතික්‍රියාව දන්නවා ඇති. මැග්නීසියම් තනුක සල්ෆියුරික් දැම්මහම මැග්නීසියම් සල්ෆේට් හා H2 ලබා දෙන්නේ. හැබැයි යාට සාන්ද්‍ර H2SO4 දැම්මහම මැග්නීසියම් සල්ෆේට් SO2 හා ජලය ලැබෙන්නේ. හරි. මේ විදිහට සාන්ද්‍ර සල්ෆියුරික් දැම්මොත් SO2 වායුව දෙනවා. ඒ වගේ මැග්නීසියම් තනුක නයිට්‍රික් දැම්මොත් හයිඩ්‍රජන් වායුව දෙනවා. මැග්නීසියම් සාන්ද්‍ර නයිට්‍රික් දැම්මොත් NO2 වායුව දෙනවා. ඒකත් මතක තියාගන්න අමතර දෙයක් විදිහට. මේ දේවල් ඇත්තටම අපෙන් බලාපොරොත්තු වෙන්නේ රචනාවල ව්‍යුහගත රචනාවල ප්‍රතික්‍රියා ලිවීම තුරදී නෙවෙයි. මේ වගේ MCQ කරත්තම අපිට ඒක ගොඩක් වැදගත් ප්‍රතික්‍රියා. එහෙනම් ඒක ඔයාලා හොඳට මතක තියාගන්න. තනුක සල්ෆියුරික් තනුක නයිට්‍රික් එක හයිඩ්‍රජන් වායුව පිට කරන්නේ. සාන්ද්‍ර සල්ෆියුරික් එක SO2 වායුව සාන්ද්‍ර නයිට්‍රික් එක NO2 වායුව ලබා දෙනවා. එහෙමනම් මේකේ තුන්වෙනි ප්‍රකාශනය හරි. බලමු ඊළඟ ප්‍රකාශන දෙක. ලිතියම් වාතය සමග ප්‍රතික්‍රියා කර ලිතියම් ඔක්සයිඩ් හා ලිතියම් සුපර් ඔක්සයිඩ් හදනවා කියලා තියෙනවා. ඒක සම්පූර්ණ වැරදි. ඔයාලා මම කලිනුත් පැහැදිලි කිරීමක් කරා. වැඩිපුර ඔක්සිජන් එක්ක පළවෙනි කාණ්ඩය කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ දෙවෙනි කාණ්ඩය කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ කියලා. ඒතර ඒක සුපර් ඔක්සයිඩ් හදනවා කියන එක වැරදි. පළවෙනි කාණ්ඩයේ සීළු මුද්‍රව්‍ය හයිඩ්‍රජන් වායුව සමග ප්‍රතික්‍රියා කර සහසංජ හයිඩ්‍රයිඩ් ලබා දෙයි. ඒකෙත් යම් තරමක තියෙන නමුත් අර පළවෙනි කාණ්ඩයගේ සමහර අයනික ලක්ෂණත් පෙන්වන්න කරන්න පුළුවන්. විදුරිනතා වෙනස ලොකු නිසා එතන අපි ඒ නිසා මේක වැරදි කියලා ගන්නත් පුළුවන්. පළවෙනි කාණ්ඩයේ සීළු මුද්‍රව්‍ය හයිඩ්‍රජන් වායුව සමග ප්‍රතික්‍රියා කර සහසංජ හයිඩ්‍රයිඩ් ලබා දෙනවා කියන එක. හරි. එතකොට 27 ගොඩක්ම හරි උත්තරයක් විදිහට අපිට ගන්න පුළුවන් තුන්වෙනි එක. ඊළඟට 41 වෙනි එක. ජලය හමුවේ NCA3 වල විරංජකයන් ලෙස ක්‍රියා කරයි කියලා තියෙනවා. NCA3 ජලය දැම්මොත් එහෙම මෙයාට ජලය දැම්මොත් එහෙම
හරි NH3 හා HOCl හැදෙනවා. එතකොට මේ HOCl කියන කෙනා විග්‍රහණයෙන් HCl හා පරමාණුක ඔක්සිජන් හැදෙන්න පුළුවන්. හරි. එතකොට මේ පරමාණුක ඔක්සිජන් වල පුළුවන් විරංචන ක්‍රියාවලියට දායක වෙන්න, ඒ වගේම විස බීජ නාශකයක් විදිහට මේගොල්ලෝ ක්‍රියාත්මක කරන්න පුළුවන්. හරි. NCl ජලය සමග ප්‍රතික්‍රියා කර ඇමෝනියා හා HOCl හදනවා කියලා කියනවා. ඒක නිසා තමයි ඇත්තට මෙයාට මේ විරංජන ගුණය හම්බෙන්නේ. මොකද HOCl වලින් පරමාණුක ඔක්සිජන් හැදෙන නිසා. එහෙමනම් උත්තරේ පළවෙනි උත්තරේ විදිහට ගන්න පුළුවන්. ඊළඟට 44 සල්ෆර් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අතර ප්‍රතික්‍රියාව දිදාකරන ප්‍රතික්‍රියාවකට උදාහරණයක් කියලා කියනවා. හරි. සල්ෆර් හා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අතර ප්‍රතික්‍රියාවේදී හරි මේ සල්ෆර් හා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අතර ප්‍රතික්‍රියාව තියෙන්නේ ඒ ප්‍රතික්‍රියාවේදී මෙන්න මේ ප්‍රතික්‍රියා දෙකම වෙන්න පුළුවන්. හරි මේ ප්‍රතික්‍රියා දෙකම වෙන්න පුළුවන්. මේ ප්‍රතික්‍රියා දෙක වෙන්න පුළුවන්. සල්ෆර් වැඩිපුර NaOH එක සෝඩියම් තයෝසල්ෆේට් හා සෝඩියම් සල්ෆයිඩ් හදනවා. ඊට වඩා අඩු NaOH ප්‍රමාණයක් එක වැඩි හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණයක් එක්ක සෝඩියම් සල්ෆයිඩ් හා සෝඩියම් සල්ෆයිඩ් හදනවා. අඩු ප්‍රමාණයක් එක සෝඩියම් තයෝසල්ෆේට් හදනවා. ඒතර සල්ෆර් ඔක්සිජන් අවස්ථාව මෙතෙන් හිතුවොත් මෙයා බිඳුවෙන් මෙතන මෙයාගේ ඔක්සිජන් අවස්ථාව ධන 4යි, මෙයා ඍණ 2යි. බිඳුවේ ඉඳන් ධන 4ට හා ඍණ 2කට යනවා. ඒ කියන්නේ එයා ඔක්සිකරණයට හා ඔක්සිහරණයට භාජනය වෙනවා සල්ෆර්. ඒ කියන්නේ දිදාකරන ප්‍රතික්‍රියාවකට භාජනය වෙනවා. ඒතර අපේ ක්ලාස් අපල වෙන බලන්න පුළුවන්. මේ කෙරිසරහනේ මේක විශේෂිත දක්වලා තියෙනවා සල්ෆර් දක්වන මේ ද්විදාකරන ප්‍රතික්‍රියා ගැන වෙනම සඳහන් කරලා තියෙනවා. මොකද ඒක ගොඩක් විශේෂිතයි MCQ කරන්න යද්දි. ඒක නිතරම වගේ පේපර්ස් වල අහන දෙයක්. හරි. මෙයා මෙන්න මේ අවස්ථා දෙකටම පත් වෙනවා. මූලද්‍රව්‍යයක් එකවරම ඔක්සිකරණය හා ඔක්සිහරණය වන විට ඒ දිදාකරන ලෙස හැඳින්න්නේ. මූලද්‍රව්‍යයක් එකම අවස්ථාවක ඔක්සිකරණයට හා ඔක්සිහරණයට භාජනය වෙන විට දැන් එකවර ඔක්සිකරණ හා ඔක්සිහරණ වන විට කියන එක පොඩි අපහැදිලිතාවයකුත් තියෙනවා. කොහොමද මේක තමයි අයිඩියා එක වෙන්නේ. ඒ වගන්ති පොඩි අපහැදිලිතාවයකුත් තියෙනවා. එකම කෙනා යම් ප්‍රතික්‍රියාවකදී ඔක්සිකරණයට හා ඔක්සිහරණයට භාජනය වෙලා තියෙනවා නම් එයා තමයි අපි කියන්නේ දිදාකරන ප්‍රතික්‍රියාවකට ලක් කළා කියලා කියන්නේ. එතකොට හරි. දැන් මූලද්‍රව්‍යයක් එකවරම ඔක්සිකරණ හා ඔක්සිහරණ වන විට දිදාකරණය කියලා දැන් අපිට ඕන මූලද්‍රව්‍යයක් හිතන්න සංයෝග දෙක එක මූලද්‍රව්‍ය තියෙනවා. එතකොට එක සංයෝගයක එක්කෙනෙක් ඔක්සිකරණය වෙනවා, අනිත් සංයෝගයක කෙනා ඔක්සිහරණය වෙනවා. දැන් අපි හිතමු මෙහෙම H2S හා SO2 අතර ප්‍රතික්‍රියාවේදී සල්ෆර් හැදෙනවා. මෙතෙන්දි මෙයා ඍණ 2කින් බිඳුව වෙනවා. මෙතෙන්දි මෙයා ධන 4න් බිඳුව වෙනවා. මෙතන H2S වල තියෙන සල්ෆර් ඔක්සිකරණය වෙනවා. සල්ෆර් ඩයොක්සයිඩ් වල තියෙන සල්ෆර් ධන 4න් බිඳුවට ඔක්සිහරණය වෙනවා. දැන් හැබැයි සල්ෆර්ම තමයි ඔක්සිකරණය හා ඔක්සිහරණය වෙන්නේ. නමුත් වෙනස් සංයෝග දෙකක ඉන්න සල්ෆර්. දැන් මෙතන එකම මූලද්‍රව්‍ය කියලා නෑ. මූලද්‍රව්‍යයක් එකවරම කියලා තියෙන්නේ. එහෙම නැත්නම් මූලද්‍රව්‍ය පරමාණුවක් කියලා නැති නිසා ප්‍රශ්නෙකුත් නෑ. ඒ නිසා නමුත් එකම කෙනා මේ විදිහට ඔක්සිකරණය හා ඔක්සිහරණය වෙන්න පුළුවන්. සංයෝග දෙකක තියෙන වෙනස් මූලද්‍රව්‍ය එකම මූලද්‍රව්‍ය පරමාණු සංයෝග දෙකක තිබිලා ඔක්සිකරණය හා ඔක්සිජන් භාජනය වෙන්න පුළුවන්. නමුත්
එකම මූලද්‍රව්‍ය පරමාණුවක් ගත්තොත් එහෙම යා ඔක්සිජනයට හා ඔක්සිජනයට භාජනය වෙනවා නම් ඒක තමයි අපි දිදාකරන ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ. ඒතොර ඒ අදහසින් මේක හැමනම් පැහැදිලි කිරීමක් කරනවා කියලා ගන්න පුළුවන්. උත්තරේ එක විදිහට ගන්නත් පුළුවන්. අර වගේ ප්‍රශ්නයක් තියෙන නිසා පොඩි මේ වගන්තිය අපහැදිලිතාවයකුත් තියෙන නිසා දෙවෙනි වගන්තිය වැරදි කියලා වුණා හිතන්නත් පුළුවන්. ඒ වුණොත් උත්තරේ තුන විදිහට ගන්නත් පුළුවන් මේකට. හරි. ඊළඟට 2015 හරි ඊළඟට බලමු 2016 හතරවෙනි එක SRP ගුණ මූලද්‍රව්‍ය සාධන අයනවල විශාලත්වය සම්බන්ධයෙන් මේකත් අවස්ථා කිහිපයකම අහලා තියෙන දෙයක්. කැටායන ඒවායේ උදාසීන පරමාණු වල වඩා සෑම විටම කුඩායි කියලා කියන SRP ගුණ මූලද්‍රව්‍ය වල කැටායන ඒවායේ උදාසීන පරමාණු වල වඩා සෑම විටම කුඩායි. ඒතර ඒක ඔයාලා කොහොමද දන්නවා? දෙවෙනි පාඩමිනුත් ඒක ඉගෙන ගන්නවා. කැටායනයක් ගත්තොත් එහෙම එයා දැන් අපි හිතමු කැටායනය හා උදාසීන පරමාණු දෙකම බැලුවොත් අපි හිතමු මෙහෙමනේ. කැටායන හදද්දී අපි හිතමු මැග්නීසියම් හා මැග්නීසියම් දාන දෙක හිතන්න. මෙයාලා කැටායන හදද්දී කැටායන සාමාන්‍ය හැදෙන්නේ උච්ච වායු වින්‍යාසය ලබා ගැනීම සඳහා. එතකොට දැන් මෙයාගෙන අපි 1s2යි 2s2යි 2p6යි 3s2යි මෙයාගේ ශක්ති මට්ටම් 3ක් තියෙනවා. හැබැයි mc දාන දෙක හදද්දී ශක්ති මට්ටම් දෙකක් වෙනවා. ඒ කියන්නේ ස්ථිරවම ශක්ති මට්ටම අඩු වෙලා. ඒ කියන්නේ ස්ථිරම අරේ අඩු වෙනවා. හරි. දැන් කැටායන අරේ අනිවාර්යෙන් අඩු වෙනවා. හරි. ඊළඟට බලමු අපි ඇනයන ඒවා උදාසීන පරමාණු වලට සෑම විටම විශාලයි. අපි දැන් උදාහරණයකට ගමු. ක්ලෝරින් ගැන හිතන්න. 1s2යි 2s2යි 2p5යි තියෙන්නේ. F- ගන්න මෙහෙම. මෙයාලගේ ශක්ති මට්ටම වෙනස් වෙන්නේ නැහැ. ශක්ති මට්ටම් දෙකයි. හැබැයි මෙයාගේ ප්‍රෝටෝන 9කින් ඉලෙක්ට්‍රෝන 9ක් ආකර්ෂණය කර ගන්නවා. මෙයාගේ ප්‍රෝටෝන 9කින් ඉලෙක්ට්‍රෝන 10ක් අදින්නේ. හරි. ඔන්න න්‍යෂ්ටික ආරෝපණ සමානයි. හැබැයි අර නිවාරක ආචරණය කියන එක ඇතුළත තියෙන කවචයි පිට තියෙන අසම්පූර්ණ පිරිච්ච කවච අතර ඇති වෙන විකල්පනේ අපි නිවාරක ආචරණය කියලා කියනවා. එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝන වැඩි. එතකොට මේගොල්ලෝ අතර අර ඇතුල් කවචයි බාහිර කවචය අතර විකර්ෂණය වැඩි F- වල. මේ යාගේ පිට කවච වල තියෙන ඉලෙක්ට්‍රෝන ගාන වැඩි. මෙයාගේ අඩුයි. එහෙනම් නිවාරක ආචරණය බලපෑම වැඩි වෙන්නේ මෙයාගේ. කියන්නේ ඉලෙක්ට්‍රෝන වල අතර විකර්ෂණය වැඩි වෙන්නේ මෙයාගේ. ඒ නිසා මෙයාගේ තමයි අරේ වැඩි වෙන්න ඕනේ. ඒක අපි පළවෙනි පාඩමෙන් ඉගෙන ගන්න දෙයක්. හරි. අරේ විචලනයට බලපානවා ශක්ති මට්ටම් සංඛ්‍යාව, න්‍යෂ්ටික ආරෝපණය හා නිවාරක ආචරණය. එතකොට න්‍යෂ්ටික ආරෝපණය නිවාරක ආචරණ දෙක එකතුව තමයි අපි පොදුවේ සඵල න්‍යෂ්ටික ආරෝපණය කියලා කියන්නේ. හරි. එතකොට අපි නිවාරක ආචරණය ගොඩක් දුරට බලපාන්නේ මෙන්න මේ කරුණු දෙකම සමාන වුණාම. ශක්ති මට්ටම් ගාන සමාන වෙලා න්‍යෂ්ටික ආරෝපණය සමාන වුණාම තමයි අපි ගොඩක් දුරට නිවාරක ආචරණය බලපෑම වෙනම සැලකිල්ල ගන්න. මෙන්න මේ වගේ අවස්ථාවක F- වගේ අවස්ථාවක ශක්ති මට්ටම් සමානයි, න්‍යෂ්ටික ආරෝපණය සමානයි, ඉලෙක්ට්‍රෝන වෙනස්. නිවාරක ආචරණය දිහා බලලා අපි තීරණය කරනවා කාගේ දරේ වැඩි, කාගේ දරේ අඩු කියලා. නිවාරක ආචරණය වැඩි කියන්නේ ඉලෙක්ට්‍රෝන වල අතර විකාශනය වැඩි කියන්නේ අරේ වැඩි වෙන්න ඕනේ. හරි. ආවර්තයක් කරා වමේ සිට දකුණට කැටායන විශාලත්වය අඩු වේ. වමේ ඉඳන් දකුණට කොහොමද ඔයාලා දන්නවා න්‍යෂ්ටික ආරෝපණය වැඩි, අරේ අනිවාර්යෙන් අඩු වෙන්න ඕනේ. ආවර්තයක් කරා වමේ සිට දකුණට ඇනායන විශාලත්වය වැඩි වේ. දැන් වමේ ඉඳන් දකුණට ඇනායන බැලුවත් නේ අර පැත්තෙන් මේ පැත්තට ඇනායන බැලුවත් ඒත් න්‍යෂ්ටික ආරෝපණය වැඩි නම් අපි නිවාරක ආචරණයට වඩා ප්‍රමුඛ ස්ථාන දෙන්නේ න්‍යෂ්ටික ආරෝපණය. න්‍යෂ්ටික ආරෝපණය වැඩි නම් අරය අඩු වෙනවා. න්‍යෂ්ටික ආරෝපණය වැඩි නම් අරය අඩු වෙනවා. හරි. එහෙනම් ඒක වැරදි හතරවෙනි එක. ඒක හොඳට මතක තියාගන්න. මේක ඇත්තටම ස්කුණුවක් නෙවෙයි. පළවෙනි පාඩමෙන් හිතන්න ඕන දෙයක්. දෙවෙනි ආවර්ති මූලද්‍රව්‍ය සාධන ඇනායන, තුන්වෙනි ආවර්ති මූලද්‍රව්‍ය සාධන කැටායන වල වඩා විශාල වේ.
දැන් ඒක හරිනේ නේද? දෙවන ආවර්තයේ මුද්‍රව්‍ය සාධන ඇනායන අපි බලමු F හදනවා F-. තුන්වන ආවර්තයේ කැටායන අපි තුමු සෝඩියම් හදනවා සෝඩියම් දාන. කැටායන හදන්නේ එයාලු උච්ච වායු වින්‍යාසය ලබා ගැනීම සඳහානේ. දැන් සෝඩියම් තිබුණා නම් එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s2යි 2s2යි 2p6යි 3s1යි. ෆ්ලෝරින්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s2යි 2s2යි 2p5යි. දැන් සෝඩියම්ගේ ශක්ති මට්ටම් තුනක් තියෙනවා. සෝඩියම් ධන වුණාම ශක්ති මට්ටම් තියෙන්නේ 2යි. ෆ්ලෝරින් ඍණ වුණාම ඒ ශක්ති මට්ටම් දෙකම තමයි තියෙන්නේ. එතකොට දැන් ෆ්ලෝරින්ගේ තියෙන ශක්ති මට්ටම් 2යි F- වල ශක්ති මට්ටම් 2යි ඊට පහළ කාණ්ඩේ ඉන්න සෝඩියම් හදන සෝඩියම් දානායනේ දැන් තියෙන ශක්ති මට්ටම් 2යි. එහෙනම් මේ දෙන්නගෙම ශක්ති මට්ටම් ගන්න දැන් සමාන වෙලා. තුන්වන කාණ්ඩේ කැටායනය ඉලෙක්ට්‍රෝන ඉවත් කරාම එයාගේ ශක්ති මට්ටම් දෙකක් බවට පත් වෙනවා. මෙයා ඉලෙක්ට්‍රෝන ගත්තා කියලා ශක්ති මට්ටම් ගන්න වෙනස් වෙන්නේ නැහැ. දැන් F- සහ සෝඩියම් වල ශක්ති මට්ටම් ගන්න සමානයි. එහෙනම් ඊළඟට අපි අරේ විචලනය කරේ බලපාන්නේ න්‍යෂ්ටික ආරෝපණය බලනවා. මෙයාගේ ධන 9යි ප්‍රෝටෝන 9යි තියෙන්නේ. මෙයාගේ ප්‍රෝටෝන 11ක් තියෙනවා. වැඩිපුරම ප්‍රෝටෝන තියෙන සෝඩියම් ධනවල. එහෙනම් එයාගේ තමයි අරේ අඩු වෙන්න ඕනේ. එහෙනම් ඒ කතාව හරි. දෙවෙනි ආවර්තයේ මුද්‍රව්‍ය සාධන ඇනායන තුන්වන ආවර්තයේ මුද්‍රව්‍ය සාධන කැටායන වල විශාලයි. මෙයා විශාලයි මෙයාට වඩා. මේ දෙන්නෙන් අරේ අඩු වෙන්න ඕනේ සෝඩියම් ධනවල. හරි මොකද සෝඩියම් ගෙනම් ශක්ති මට්ටම් 3ක් තියෙන කතාව හරි. නමුත් සෝඩියම් ධන හදද්දී ශක්ති මට්ටම් 2යි තියෙන්නේ. F- වලත් F වලත් තියෙන ශක්ති මට්ටම් 2යි. ඒතකොට මේ දෙන්න සංසන්දනය වුණාම දෙන්නගෙම ශක්ති මට්ටම් ගන්න සමානයි. එහෙනම් න්‍යෂ්ටික ආරෝපණය බැලුවහම න්‍යෂ්ටික ආරෝපණය වැඩි සෝඩියම් ධනවල. එහෙනම් එයාගේ තමයි අරය අඩු වෙන්න ඕනේ. ඒක ඇත්තටම දෙවෙනි පාඩමට සම්බන්ධ පළවෙනි පාඩමට සම්බන්ධ දෙයක්. ඊළඟ 24 තුනදී ආන්තරික ලෝහ ඒවා පිළිබඳ අසත්‍ය. සමහර ලෝහවල ඔක්සයිඩ් උභයගුණී වේ. දැන් බලන්න මීට කලින් අවුරුද්දෙත් මේ කතාව ඇහුවා නේ. සමහර ලෝහවල ඔක්සයිඩ් උභයගුණී නේ. ඒක හරියනේ. එකම ලෝහය උභයගුණී ආම්ලික බාස්මික ඔක්සයිඩ් හදනවා. ඉතින් සමහර අය උභයගුණී. හරි එකම කෙනාට උභයගුණී ඔක්සයිඩ් හදන්න පුළුවන් ආම්ලිකත් පුළුවන් බාස්මිකත් පුළුවන්. දැන් ඔයාලා තේරෙන්නේ නැති ඔයාලා කලින් පාස් පේපර්ස් ටික හරියට අධ්‍යයනය කරගෙන ආවනම් ඉස්සරහට කරන්න දෙයක් නැති තරම්. අනේ ඒව ඇසුරෙම උත්තර හිතා ගන්න පුළුවන්. හරි. සමහර ලෝහ ඔක්සයිඩ් උත්ප්‍රේරක ලෙස කර්බන වල යොදා ගන්න ලැබේ. ඒකත් ඔයාලා දන්නවනේ Al2O3 යොදා ගන්න, Fe2O3 යොදා ගන්න, වැනේඩියම් පෙන්ඩොක්සයිඩ් යොදා ගන්න. හරි ඒකත් ඔයාලා හොඳටම දන්න දෙයක් කර්මාන්තර යොදා ගන්නවා. 3D ආන්තරික ලෝහවල විද්‍යුත් ඍණතාවය 4s ලෝහවල විද්‍යුත් ඍණතාවයට වඩා ඉහළයි. දැන් 3D ලෝහවල විද්‍යුත් ඍණතාවය 4s ලෝහ කියලා කියන්නේ S ගුණය ලෝහ නේ. ඒතොර S ගුණයට වඩා D ගුණයගේ විද්‍යුත් ඍණතාවය ඉහළයි. ඒක අපි කලිනුත් කතා කරා. හරි. කලිනුත් කතා කරා මේ පැත්තට යද්දී ආරය අඩු වෙනවා විද්‍යුත් ඍණතාවය වැඩි වෙන්න ඕනේ කියලා. හරි මේ පැත්තට යද්දී ඊළඟ කියනවා ධන 4 ඔක්සිජන් අවස්ථාව පෙන්눔 කරන්නේ ධන 7 පෙන්눔 කරන්නේ එක් මූලද්‍රව්‍යයක් පමණයි. ඒකත් ඔයාලා දන්නවා. අපි අර කලින් ඉගෙන ගත්ත කතාව. ස්කැන්ඩියම් ඉඳන් මැංගනස් දක්වා උපරිම ඔක්සිජන් අවස්ථාව D ඉලෙක්ට්‍රෝන හා S ඉලෙක්ට්‍රෝන වල එකතුව. ඒතර මැංගනස් වලට තමයි උපරිම ඔක්සිජන් අවස්ථාව එන්නේ. ඒතර එයා ධන 7ක් පෙන්눔 කරනවා. හරි. එයා විතරයි උපරිම අවස්ථාව පෙන්눔 කරන්නේ. අනිත් අය එහෙම පෙන්눔 කරන්නේ නැහැ. එකම කතන්දර ටික පේනවානේ විවිධාකාර විදිහට එකම කතාව වෙනස් කර කර අහනවා. මැංගනේට් ක්‍රෝමේට් වෙන ඔක්සියන් ඔක්සිහන්නයට ප්‍රතිරෝධයක් දක්වයි. ඕකත් වලින් අහලා තියෙනවා. මේකත් කලින් අවුරුදු වල අහලා තියෙනවා. මෙයා ඔක්සිහරණය වෙන්න තමයි කැමති. මෙයාලට තවදුරටත් ඔක්සිකරණය වෙන්න බෑ. මැංගනේටේ ධන 7 තියෙන්නේ. එයාට ධන 4 වඩා වැඩි වෙන්න බෑ. ඩයික්‍රෝමේට් වල ක්‍රෝමින් තියෙන ධන 6. එයා තවදුරටත් ඔක්සිකරණය වෙන්න බෑ. එයාලා කැමති ඔක්සිහරණය වෙන්න. එහෙනම් 5 ලේසියෙන් වැරදි කියලා ගන්න පුළුවන්. ඒතර අනිත් මේකේ වගන්ති 5ම
මේ වගන්ති පහම අපි කලින් අවුරුද්දේදී සාකච්ඡා කරලා තියෙන MCQ වලදී දෙතුන් වතාවක් සාකච්ඡා කරපුවා තියෙන. ඒතර ඔයාලා තේරෙන්න ඕනේ මේ SPD MCQ කොච්චර ලේසිද කියලා. අවුරුදු කිහිපයක් සාකච්ඡා කරගමම අනිත් ඒවාට උත්තර ටික ඉබේම එනවා. නේ? ඒ ටික හරියට අවධානයෙන් හරි අවබෝධයෙන් ඔයාලා අධ්‍යයනය කරා නම් හරි ලේසියෙන් ගොඩක් ඒවාට නිකන් ප්‍රශ්නේ කිව්ව ගමන් උත්තරේ ගන්න පුළුවන්. එච්චර ලේසි එකම දේවල් එක වෙනස් කරගෙන තමයි මේ අහලා තියෙන්නේ. හරි. ඊට පස්සේ විසිහත ඇමෝනියා සම්බන්ධයෙන් කුමන වගන්ති අසත්‍ය වේද කියලා අහනවා. ඇමෝනියා වල ක්‍රියා කළ හැක්කේ බස්මයක් ලෙස පමණි. නේ? ඒකම වැරදින්නේ දැන් ඔයාලා කලින් මේක ඉගෙන ගත්තානේ. කලින් මේ ප්‍රතික්‍රියාවත් ඉගෙන ගත්තානේ. මෙතෙන්දි මේ හදන්නේ මොකද්ද? NH2 එකයි H2 එකයි හැදෙනවා. මෙතෙන්දි මොකද්ද වෙලා තියෙන්නේ? මෙයාගේ තියෙන H දාන ඉවත් වෙලා ගිහිල්ලා තියෙන මොනවා විදිහටද? H2 විදිහට නේ. මෙතෙන්දි ඇමෝනියා වලින් H දාන ඉවත් වෙලා කියලා තියෙන H2 විදිහට. මේ කලින් මේ ප්‍රතික්‍රියාව ඉගෙන ගත්තා. ඒතර මෙයා මේ අවස්ථාවේදී බස්මයක් විදිහට ක්‍රියාත්මක වෙනවා නේ. සෝරි අම්ලයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. H+ කෙනෙක් ඉවත් වෙලා මෙයාගේ H දාන කෙනෙක් ඉවත් වෙලා තමයි NH2- හැදෙන්නේ. සෝඩියම් ධන බවට පත් වෙලා එයා මේ එකතු වෙලා තමයි NH2 හැදෙන්නේ. එතකොට මෙයාගේ H+ කෙනෙක් ඉවත් වෙලා කියලා තියෙනවා. ඒතර ඇත්තටම බස්මය ලෙස පමණි කියන එක වැරදි. මේකෙන් පේනවා H දාන ඉවත් වෙලා ගිහිල්ලා තියෙනවා. එතකොට තමයි NH2- හැදෙන්නේ. හරි. එහෙනම් පළවෙනි එකෙන් මේක වැරදි කියලා ගන්න පුළුවන්. හරි අපි උනට අනිත් ඒවා බලමු. ඇමෝනියා ඔක්සිජන් වල දහනය වී නයිට්‍රජන් වායුව ලබා දේ. හරි. ඒතර ඔයාලා ඒකත් දන්නවා ඇමෝනියා ඔක්සිජන් වල දහනය වුණොත් නයිට්‍රජන් දෙනවා. හැබැයි එයා උත්ප්‍රේරක සහිතව දහනය වුණොත් එහෙම ඇමෝනියා ඔක්සිජන් එක උත්ප්‍රේරක සහිතව දහනය වුණොත් එහෙම නයිට්‍රජන් නෙවෙයි ලබා දෙන්නේ NO ලබා දෙන්නේ. නයිට්‍රජන් නිෂ්පාදනය ගැන මම ඔයාලට කියලා දීලා තියෙනවා. හරි. ඇමෝනියා නෙස්ටල් ප්‍රතිකාරය සමග දුඹුරු වර්ණයක් ලබා දෙයි. මේ කලින් අවුරුද්දක තිබ්බ රෝස පාටක් ලබා දෙයි කියලා. ඉතින් ඒක වැරදි. ඒතකොට දුඹුරු පාටක් ලබා දෙන්න කියලා මම ඒ අවස්ථාවේ පැහැදිලි කරලා තියෙනවා. ඇමෝනියා ලිතියම් සමග මේකත් අපි කලිනුත් කතා කරා. කලින් අවුරුද්දේ ලිතියම් නයිට්‍රේට් හදනවා කියන එක කතා කරා. හයිඩ්‍රජන්. ඒතර ඇමෝනියා ලිතියම් එක්ක වගේම දෙවන කාණ්ඩයේ අනිකුත් අයත් එක්කත් මේ විදිහට ලෝහ නයිට්‍රයිඩේ හදන්න කියලා මම කලින් අවුරුද්ද විවරණයේදී පැහැදිලි කරා. මේ වань මේ අවුරුද්දේ ඊළඟ අවුරුද්දේක අහලා තියෙනවා. ඇමෝනියා වල බන්ධන කෝණය 109ට වඩා අඩු වන අතර NF3 වල බන්ධන කෝණය NF3 වල බන්ධන කෝණයට වඩා වැඩි. ඇමෝනියා වල බන්ධන කෝණය අඩුයි. NF3 වල බන්ධන කෝණයට වඩා වැඩි. දැන් මොකද්ද කියන්නේ? NH3 මෙයයි NF3 එකයි ගත්තොත් එහෙම. හරි මොකද්ද කියන්න පුළුවන් මේ ගැන? මේගොල්ලොන්ගේ මේ දෙන්න අතර නයිට්‍රජන් හයිඩ්‍රජන් පරමාණු අතර විදුලි ඍණතාවය බැලුවොත් එහෙම නයිට්‍රජන්ගේ විදුලි ඍණතාවය වැඩි. මේ බන්ධන ඉලෙක්ට්‍රෝන නයිට්‍රජන්ගේ පැත්තට වැඩිපුර ගිහිල්ලා තියෙන්නේ. නමුත් මේ බන්ධන ඉලෙක්ට්‍රෝන ෆ්ලෝරින්ගේ පැත්තට වැඩිපුර ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේකේ විකර්ෂණ බල ඇති වෙන්නේ ඈතින් ඇති වෙන. හිතන්න මේකේ ඉලෙක්ට්‍රෝන ඇවිල්ලා තියෙන්නේ මේ විදිහට. මම මෙහෙම දෙන්න ඉලෙක්ට්‍රෝන මේ හරිය තියෙන්නේ. හැබැයි මෙයාගේ ඉලෙක්ට්‍රෝන මේ පැත්තේ තියෙන්නේ. දැන් මේ ආසන්නෙන් ඇති වෙන විකර්ෂණ බල. එතකොට ඒගොල්ලෝ අතර විකර්ෂණ බල ප්‍රබලයි. නමුත් මේකේ බන්ධන ඈතින් තියෙන. එතකොට මෙයාලා අතර ඇති වෙන විකර්ෂණ බල මෙයාලා තරම් ප්‍රබල වෙන්නේ නැහැ. මෙයාලා ගොඩක් ඈත් වෙන බැලුවහම මෙහෙන් කෝණේ ගොඩක් ඈත් වෙන මේ ආසන්නයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගොඩක් ඈත් වෙන බලන්න. මේක දුරින් තියෙන ඉලෙක්ට්‍රෝන අතර ඈත් වීම බලන්න. එහෙම වුණොත් එහෙම ඇමෝනියා වල තමයි බන්ධන කෝණේ වැඩි වෙන්න ඕනේ. මෙයාගේ තමයි බන්ධන කෝණේ වැඩි වෙන්න ඕනේ NF3 වල වඩා. හරි මොකද මෙයාලා අතර මේ ළඟින් ඉඳන් විකර්ෂණයක් ඇති වෙන්නේ. මේ ඈතින් ඉඳන් විකර්ෂණ ඇති වෙන්නේ. ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න. මේකේ ව්‍යුහගත රචනාවලත් මේ වගේ MCQ අහනවා බන්ධන කෝණ විචලනය. ඒ නිසා මම මේක කියලා දුන්නේ මෙතෙන්දි මේ විදිහට ඔයාලා හිතන්න
කොහොමත් එකසර බන්ධන අතර විකාශනය දෙන්නටම පොදුයි. එකසර බන්ධන අතර විකාශනය. නමුත් බන්ධන අතර විකාශනයේදී මේකේ බන්ධන අතර විකාශනය වැඩි. ඒ නිසා එයාගේ බන්ධන කෝණේ වැඩි වෙන්න ඕනේ. ඊට පස්සේ NH3 වල බන්ධන කෝණය 109ට වඩා අඩුයි කියලා කියනවා. එහෙම වෙන්න හේතුව සාමාන්‍යයෙන් චතුස්තලී කෙනෙක් නම් චතුස්තලී කෙනෙක් ගත්තොත් එහෙම අපි හිතමු මෙයා එතන 109ක් විතර තමයි බන්ධන කෝණය එන්නේ. මේ බන්ධන කෝණ 109ක් විතර. නමුත් මෙතන එකසර දෙකක් ආවොත් එහෙම එකසර හා බන්ධන අතර විකර්ෂණය වැඩි වුණාම අපි දන්නවා වැඩිම විකර්ෂණයක් තියෙන එකසර අතර ඊළඟට එකසර බන්ධන අතර අඩුම විකර්ෂණය බන්ධන අතර. ඒතකොට එකසර බන්ධන අතර විකර්ෂණය වැඩි වුණාම මේ බන්ධන කෝණ 109ට වඩා අඩු වෙන්න ඕනේ. හරි ඒ නිසා මේ දෙන්නගෙන් බන්ධන කෝණ 109ට වඩා අඩුයි. ඒ අතරින් මේ දෙන්නගෙන් බන්ධන කෝණය වැඩි වෙන්නේ ඇමෝනියා වල. හරි. මම ඔයාලා බන්ධන කෝණය සම්බන්ධ අමතර පැහැදිලි කිරීමක් කරා. ඒක ගොඩක් වැදගත් වෙයි ව්‍යුහගත රචනා ප්‍රශ්න කරද්දී. හරි. ඊළඟ බලමු අපි 36 වෙනි එක තියෙනවා බලන්න නයිට්‍රික් අම්ලය සම්බන්ධව කුමන වගන්තිය සත්‍ය වේද කියලා අහනවා HNO3 සම්බන්ධව HNO3 මේ විදිහට තියෙන්නේ මෙයාගේ මේ 5 බන්ධෙන් ඕන නම් මෙතන තියෙන්නත් පුළුවන් මේ විදිහට වෙන්නත් පුළුවන් බලන්න මේක ලා කහ ද්‍රාවණයක් කියලා තියෙනවා. එතකොට සංසුද්ධ නයිට්‍රික් ලා කහ ද්‍රවයක් කියන එක වැරදි. ඊළඟට නයිට්‍රික් අම්ලයේ සියලුම NO බන්ධන දිග සමානයි. දැන් මේ දෙන්නගේ බන්ධන දිග සමානයි. මෙන්න මේ ඔක්සිජන් දෙකයි මේ නයිට්‍රජන් අතර බන්ධන දිග සමානයි. ඇයි යාළුවගේ සංප්‍රයුක්ත ව්‍යුහ තියනවා මේ බලන්න. මෙන්න මේගොල්ලෝ අතර බන්ධන දිග සමානයි. මෙයා මෙතෙන්ටත් යනවා නේ. මෙයා මෙතෙන්ටත් යනවා. මෙතන ඉන්න කෙනා මෙතෙන්ටත් යනවා. හැබැයි මෙයා මෙතෙන්ට යන්න පුළුවන්. ගියොත් එහෙම හැදෙන ව්‍යුහය අස්තයි. මෙයා මෙතෙන්ට ගියාම හැදෙන ව්‍යුහය අස්තයි. ඒ නිසා අපි එයා සලකන්නේ අපි මේ දෙන්නට අදාළ සංප්‍රයුක්ත මුහුම අදිද්දි මෙන්න මේ මෙතෙන්ට 5 බන්ධනයක් එන්න පුළුවන් එක අපි සලකන්නේ නැහැ. හරි මෙතන 5 බන්ධනයක් කියන එක සලකන්නේ මොකද මේ අඳින ව්‍යුහය අස්තයි. මෙයාට අදාළව සංප්‍රයුක්ත ව්‍යුහ තුනක් අඳින්න පුළුවන්. එතකොට මේ දෙන්න අස්තයි. නමුත් මේ 5 බන්ධනේ මෙතන දාලා ව්‍යුහයක් ඇන්දොත් එයා අස්තයි. ඒ නිසා අපි සංප්‍රයුක්ත මුහුම ගැන කතා කරද්දී මෙන්න මෙයා නොසලකා හරිනවා. මෙයා අමතක කරලා සංප්‍රයුක්ත මුහුම අඳින්න වෙන්නේ මේ විදිහට. මේ 5 බන්ධනේ මේ තැන් දෙකේම ව්‍යාප්ත වෙලා තියෙනවා සමස්ත ආරෝපණය ඍණ 1යි 5 බන්ධන ලක්ෂණ බැලුවොත් එහෙම 5 බෙදීම 2යි එක 5 බන්ධනයක් තැන් දෙක තියෙනවා කියලා තමයි අපි සලකන්නේ මෙතෙන්ට යන එක අස්තයි ඒක අපි සලකන්නේ නැහැ හරි ඒක නොසලකා හරිනවා අස්තයි කියන මෙතන ඉස්ත එතකොට එක 5 බන්ධන මේ තැන් දෙන්න අතර ව්‍යාප්ත වෙලා තියෙනවා කියන්නේ මේ දෙන්නගේ දිග සමානයි. ඒතර මේ බන්ධන දිග සමානයි හැබැයි මේ NO බන්ධන දිග වෙනස්. හරි එහෙමනම් දෙවෙනි ප්‍රකාශනය වැරදි. මම මේකේ නවල්ල සංප්‍රයුක්ත මුහුම ගැන පැහැදිලි කිරීමක් කරා. සංප්‍රයුක්ත මුහුම අදිද්දි අපි අඳින්නේ ස්ථා ව්‍යුහ සලකලා අස්ථා ව්‍යුහ සලකන් නැතුව අඳින්නේ අමතර පැහැදිලි කිරීමකුත් ඔයාලා මේක සම්බන්ධයෙන් කරා. ඒකත් අපිට ව්‍යුහගත රචනා ප්‍රශ්න කරද්දී වැදගත් වෙනවා. ඒ අමතර පැහැදිලි කිරීම නයිට්‍රික් අම්ලයට ඔක්සි හාරකයක් ලෙස ක්‍රියා කළ නොහැකි කියලා තියෙනවා. ඔක්සි හාරකයක් විදිහට ක්‍රියාත්මක වෙනවා කියන්නේ එයා අනිත් අය ඔක්සි හරණය කරලා එයා ඔක්සිකරණය වෙන්න ඕනේ. දැන් නයිට්‍රික් වල නයිට්‍රජන්ගේ ඔක්සිකරණ අවස්ථාව දන 5යි. ඒතර එයාට තවදුරටත් ඔක්සිකරණය වෙන්න බෑ. මොකද එයා උපරිම ඔක්සිකරණ අවස්ථාවේ තියෙන්නේ. ඒ කියන්නේ එයාට ඔක්සි ආහාරකයක් විදිහට ක්‍රියාත්මක වෙන්න බෑ කියන එක තමයි. නේ? එහෙමනම් C හරි.
D. ඒ වැදගත් පොහොරක් වන ඇමෝනියම් නයිට්‍රේට් නිෂ්පාදනයේදී භාවිතාවේ ඒකවල කර්මාන්ත රසායන දිගන ගන්න දෙයක්. එතකොට A හා B වැරදි 36 එක උත්තරේ එන්නේ. 41 මගේ කලිනුත් කතා කරා සීනි වල සාරණ සල්ෆියුරික් දැම්මොත් එහෙම කළු පාට වෙනවා කියලා අර යාගේ විචලිකාරක ගති ගුණ නිසා කලිනුත් මම MCQ දී කතා කරා ඒක මොන මේ කියලා තියෙනවා සුක්‍රෝස් සාරණ සල්ෆියුරික් එක්ක කළු පාටක් ලැබෙනවා කියලා ඒක හරි සාරණ සල්ෆියුරික් ප්‍රබල ඔක්සිකාරකයා ප්‍රබල ඔක්සිකාරකයක් කියන්නේ එයා අනිත් අය ඔක්සිකරණය කරනවා කියන එක සල්ෆියුරික් වල කරන්න පුළුවන් එයා ධන 6 ඉන්නේ අනිත් අය ඔක්සිකරණය කරලා එයාට ඔක්සි හරණය වෙන්න පුළුවන්. නමුත් මෙතන කළු පාට වෙන්න හේතුව විජලිකාරක ලක්ෂණ ජල අණු ඉවත් වීම. එතකොට ප්‍රකාශන දෙකම හරි පැහැදිලි කිරීමක් නැහැ උත්තරේ දෙක විදිහට ගන්න තියෙන්නේ. අර පොඩි කාලේ ප්‍රැක්ටිකල් ලිකුත් තියෙන මම හිතන්නේ 7-8 අවසරවලදී සීනි වල සල්ෆියුරික් දාලා තියෙන එක. හරි 2016 එච්චරයි තියෙන්නේ ඊට පස්සේ බලමු 2017 8 ශාරීය පාංශුලෝහ සම්බන්ධව පළවෙනි කාණ්ඩය දෙවෙනි කාණ්ඩය ගැන අහන්නේ අසත්‍ය වේද කියලා අහනවා සියලුම ශාරීය පාංශුලෝහ නයිට්‍රජන් සමග ඉහළ උෂ්ණත්වයේදී ප්‍රතික්‍රියා කරා. ඒක ඔයාලා කලින් අවුරුද්දේ කතා කරා. දෙවෙනි කාණ්ඩයේ සියලුම අය නයිට්‍රජන් එක්ක රත් කරාම ලෝහ නයිට්‍රයිඩ් හදනවා කියලා කලින් අවුරුද්දේ කතා කරා. ඒක හරියි. ශාරීය පාංශුලෝහ ද්‍රවාංක එමාවර්තයේ මෙති ශාර ලෝහ ද්‍රවාංකයට වඩා වැඩි. හරි. ශාරීය පාංශුලෝහ වල ද්‍රවාංක ශාර ලෝහ වල කියන්නේ පළවෙනි කාණ්ඩයට වඩා දෙවෙනි කාණ්ඩයේ ද්‍රවාංක වැඩි. ඒක අපි අවුරුදු ගණනාවක්ම කතා කරා නේ. දෙවන අපි හිතුව මෙහෙම බැලුවොත් මෙයාගේ අවසාන මට්ටම ඉලෙක්ට්‍රෝන 1යි. මෙයාගේ 2යි. ඒතකොට ලෝහක බන්ධනය හදන්න මෙයාගේ ඉලෙක්ට්‍රෝන දෙකම දායක කරන්න පුළුවන්. ඒ වගේම මෙයාගේ අරයත් අඩුයි. ඒතකොට පළවෙනි කාණ්ඩයේ කෙනාට වඩා දෙවෙනි කාණ්ඩයේ කෙනාගේ අරයත් අඩුයි. ලෝහක බන්ධනය හදන්න වැඩි ඉලෙක්ට්‍රෝන ගානකුත් දායක කරනවා. ඒ නිසා මෙයාගේ ලෝහක බන්ධනය ප්‍රබලයි. අවුරුදු ගණනාවක් මේක අපි කතා කරා. ඊට පස්සේ D ගුණ ඊටත් වඩා ලෝහක බන්ධනය ප්‍රබලයි. මෙයාලා වඩා වැඩි ඉලෙක්ට්‍රෝන ගානක් දායක කරන්න පුළුවන් ලෝහක බන්ධනය හදන්න. මෙයාලා වඩා අරයත් අඩුයි. නේ? ඒ විදිහට අපි මේ S ගුණේ ඒ ආවර්ත S ගුණයට වඩා අරයත් අඩුයි. ඒ නිසා අපි D ගුණයේ ගොඩක් ශක්තිමත් ලෝහක බන්ධන හදනවා කියලා කතා කරානේ. මේ ලෝහක බන්ධන කතාව නේ දෙවෙනි පාඩමෙන් එන කතාව අවුරුදු ගණනාවක් මේක අවුරුද්දක දෙක නෙවෙයි හැම අවුරුද්දක වගේ මේක හන දෙයක් හරි හරි එහෙනම් දෙවෙනි එක හරි ඡාර ලෝහ වල දෙවන අයනීකරණ ශක්තියින් එම ආවර්තයේ ඇති ශාරීය පාංශු ලෝහ වල එමාගයන්ට වඩා බොහෝ වැඩි. දැන් අපි උදාහරණයක් ගමු සෝඩියම් මැග්නීසියම් උදාහරණ ගමු මෙයාගේ 2p6යි 3s1යි 1s2යි 2s2යි 2p6යි 3s2යි මෙයාගේ පළවෙනි අයනීකරණ ශක්තිය කියන්නේ එක ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීම. මොන පළමු අයනීකරණ ශක්තිය කියන්නේ මුලින්ම මේ ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම. දෙවන අයනීකරණ ශක්තිය කියන්නේ අර ඉවත් කරපු කෙනාගෙන් තව ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරන එක. එතකොට මෙයාගේ දැන් ශක්ති මට්ටම් 3ක් තිබ්බ එක ශක්ති මට්ටම් 2ක් බවට ශක්ති මට්ටමම අඩු වෙලා. අපි මැග්නීසියම් ගැන හිතමු. මැග්නීසියම්ගේ පළමු ඉලෙක්ට්‍රෝන පළමු අයනීකරණ ශක්තිය කියන්නේ මෙයාගේ එක ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීම. මෙයාගේ දෙවන අයනීකරණ ශක්තිය කියන්නේ මේ ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම. එතකොට මෙයාට තාම ශක්ති මට්ටම් 3ක් තියෙනවා. දැන් ඔයාලා පේනවා ඇද්දි පළවෙනි කාණ්ඩේ කෙනාගේ ඉලෙක්ට්‍රෝන එකක් ඉවත් කරාට පස්සේ ඊළඟ ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්න යද්දි ශක්ති මට්ටම් දෙකක් බවට පත් වෙලා ශක්ති මට්ටමක් ගෙහින් පිටින්ම අඩු වෙලා. ඒ කියන්නේ මෙයාලගේ අයනීකරණ ශක්තිය ප්‍රබල ලෙස වැඩි වෙන්න ඕනේ. මොකද ශක්ති මට්ටමක් ගෙහින් පිටින්ම අඩු වෙලා. මෙයාගේ ශක්ති මට්ටම් 3යි. මෙයාගේ ශක්ති මට්ටම් 2යි තියෙන්නේ. හරි. ඒ නිසා මෙයාගේ අයනීකරණ ශක්තිය දෙවන අයනීකරණ ශක්තිය දෙවන කාණ්ඩේ කෙනාට වඩා ගොඩක් වැඩි වෙන්න ඕනේ. ශක්ති මට්ටමක් එහෙම පිටින්ම අඩු වෙනවා දෙවන අයනීකරණ ශක්තිය සලකද්දී.
හරි. ඒතර ඒක හරි. 4. ශාරීය පාංශුලෝහ සාධන සීළු හයිඩ්‍රොක්සයිඩ් ප්‍රබල භස්ම වේ. දැන් ඒක වැරදිනේ. ශාරීය දෙවන කාණ්ඩය අය දෙල්ලියම් හයිඩ්‍රොක්සයිඩ් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ඒ විදිහට ඔයාලා ඉගෙන ගත්තානේ. ඕක කලින් MCQ වලත් අහලා තියෙනවානේ. ඒතර දෙල්ලියම් හයිඩ්‍රොක්සයිඩ් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ජලයේ දිය නොවන අය විදිහට සලකන්නේ. දීවීම හැකියාව ඉතා අඩුයි. ඒතර කාණ්ඩේ පහළ යන්න යන තමයි දීවීම හැකියාව වැඩි. ඒතර පහළ යන්න තමයි බාස්මික ප්‍රබලතාවය වැඩි වෙන්නේ. කියන්නේ ප්‍රබල භස්ම කියන්නේ ජලයේ හොඳින් දී වෙලා OH ගොඩක් ලබා දෙන අයට තමයි අපි කියන්නේ ප්‍රබල භස්ම කියලා. ඒතකොට එහෙනම් හැමෝම ප්‍රබල භස්ම වෙන්නේ නැහැ. ජලයේ හැමෝම හොඳින් දී වෙන්නේ නැහැ. හරි ඒ නිසා ඒක වැරදි. ඒකත් මේ අවුරුද්ද නෙවෙයි අහලා තියෙන්නේ. දැන් 2010 ඉඳන් අපි මේ යන්නේ 2017 ඒ විදිහ අවුරුදු ගණනාවක මහ ප්‍රශ්නයක්. කාණ්ඩේ පහළ යද්දි දෙවන කාණ්ඩයේ ද්‍රාවිතාවය වැඩි වෙනවා. උඩ අයි දී වෙන්නේ නැහැ හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවිතාවය සැලකුවාම. හරි ඒකත් මම කලින් අවුරුද්දවල විශේෂිතව සඳහන් කරලා තියෙන මේ විදිහට මේක මතක තියාගන්න කියලා. එහෙනම් 4 වැරදි. 5 ක්ෂාර ලෝහවල හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවිතාවය කාණ්ඩේ පහළ වැඩි වේ. එතනින්ම ඔයාලා තේරෙනවා මේ දෙක ගත්තාම නේ ක්ෂාර ලෝහවල හයිඩ්‍රොක්සයිඩ් වල ද්‍රාවිතාවය කොහොමත් ක්ෂාර ලෝහවලත් ඒ කියන්නේ ලිතියම් ඔයාලා දන්නවා ලිතියම් සාමාන්‍ය මැග්නීසියම්ට ආසන්න ගතිගුණ දක්වනවා. ලිතියම් අපි ඒකට කියව විකර්ණ සම්බන්ධය කියලා. ඒතකොට ලිතියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවිතාවය යම් ප්‍රමාණයකට අඩුයි. මොකද පහළ යන පළවෙනි කාණ්ඩේ හයිඩ්‍රොක්සයිඩ් වල ද්‍රාවිතාවය ගොඩක් වැඩි වෙනවා. හරි. ඒතර පස්වෙනි එකත් හරි. ඒතර උත්තරේ 8 4 වෙනි එක තමයි වැරදින්නේ. 20 වෙනි එක සල්ප හා එහි සංයෝග සම්බන්ධයෙන් පහත් සඳහන් කුමන වගන්ති අසත්‍ය වන්නේද කියලා අහනවා. සල්ප යනු ඔක්සිජන් අවස්ථාව ඍණ දෙකේ සිට ධන 6 පරාසයක් ඇති ලෝහයකි. ඒක ඔයාලා දන්නවා H2S වලින් නම් පටන් ගත්තාම නේ සල්ප ට්‍රයොක්සයිඩ් දක්වාම තියෙනවා. ඍණ දෙකේ ඉඳන් ධන 6 දක්වා තියෙනවා. එක් ඵලයක් ලෙස SO3 ලබා දෙමින් සාන්ද්‍ර සල්ෆියුරික් සල්ප සමග ප්‍රතික්‍රියා කරයි කියන එක වැරදි. කලින් අවුරුද්දේ හොයිට කලින් අවුරුද්දේ මේ ප්‍රශ්නේම අහලා තියෙනවා. මේ විදිහටම තියෙනවා. සල්ප සල්ෆියුරික් එක්ක SO3 දෙනවා කියන ඒ වගන්තිය වැරදි. සල්ප නේ කලිනුත් අහලා තියෙන ප්‍රශ්නයක් මේක. කලින් මම හිතන්නේ 41යි 50යි අතර අහ ප්‍රශ්නයක්. මේක 20 වෙනි ප්‍රශ්නට දාලා තියෙනවා. සල්ප සාන්ද්‍ර සල්ෆියුරික් එක ලබා දෙන්නේ SO2 දෙන්නේ නේ. මම හිතනවා කලින් එක මතක ඇති කියලා කලින් තිබ්බේ හැම දෙයක්. ඒත් එක්කම අනිත් පැත්තේ වගන්ති විදිහට තිබ්බේ සල්ෆියුරික් විජ්ජලිකාරක ලක්ෂණ පෙන්눔 කරයි කියලා. එහෙම කතාවක් තිබුණේ ඒකේ. හරි. කලින් අවුරුද්දේ තිබුණේ. ඒතකොට මේ මෑත කාලෙම හිතන්නේ මීට අවුරුද්දකට හෝ දෙකකට කලින් 2015 හෝ 16 තිබුණේ. හරි. එහෙනම් දෙවෙනි ප්‍රකාශනේ වැරදි. ඔයාලා MCQ එක හරියට කරා නම් මේක වැරදි කියලා ලේසියෙන්ම තේරෙනවා. දැන් ඔයාලා තේරුම් ගන්න තියෙන දේ තමයි මේ ප්‍රශ්න කරද්දි නැවත එකම දේවල් එක මේ කරකව අහන එකම දේවල් එක වෙනස් විදිහට අහන්නේ. ඒතකොට අලුතින් අහන දෙයක් නැති තරම් මේ ස්පීඩි වෙදී. ඔක්කොම අර කලින් දේවල් එක කරා නම් ඒ දන්න දේවල් ඇසුරින් මේවට උත්තර ලියන්න පුළුවන්. ඒ කියන්නේ ස්පීඩි ප්‍රශ්න එක හරියම ලේසියෙන් ඔයාලා කරගන්න පුළුවන්. ඊළඟට ඔක්සිකාරකය සහ ඔක්සිහාරයක් කියන දෙආකාරයටම SO2 ක්‍රියා කළ හැකියි. ඒක හරියනේ. SO2 ධන 4 තියෙන්නේ. එයාට ඕන නම් ධන 6 වෙන්නත් පුළුවන්. එයාට ඕන නම් බිංදුව වෙන්නත් පුළුවන් ඍණ 2 වෙන්නත් පුළුවන්. හරි. ධන 4 තියෙන කෙනාට ඕන නම් ධන 6ට යන්නත් පුළුවන්. ඍණ 2ට එන්නත් පුළුවන්. බිංදුවට එන්නත් පුළුවන්. ඔක්සිකරණය වෙන්නත් පුළුවන්. ඔක්සිහරණය වෙන්නත් පුළුවන් මෙයාට ඕන නම්. හරි ඒක හරි. විශාල ප්‍රමාණයකින් සල්ප දහනය කිරීම අම්ල වැසිවලට දායක වේ. ඒකත් ඔයාලා කර්මාන්ත හා පරිසරයට දිගෙන ගන්නවා. සල්ප දහනයෙන් සල්ප ඩයොක්සයිඩ් හැදෙනවා. ඒකට තවදුරටත් සල්ප ට්‍රයොක්සයිඩ් බවට පත් වෙලා සල්ෆියුරික් හැදෙන්න පුළුවන් ජල වාෂ්පත් එක්ක එකතු වෙලා අම්ල වැසිවලට දායක වෙනවා. සාන්ද්‍ර සල්ෆියුරික් ප්‍රබල අම්ලයක්. ඒ කතාව හරි. ඔක්සිකාරකයක්. අනිත් අය ඔක්සිකරණය කළා එයා ඔක්සිහරණය වෙනවා. විජලිකාරක ලෙස ක්‍රියාත්මක කර හැකියි. ඒක දැන් කලින් අවුරුද්දේ තේත් කතා කර දෙයක්.
මම ඔයාලා කලින් MCQ එක පැහැදිලි කරද්දි කලින් අවුරුද්දේ MCQ එක පැහැදිලි කරද්දි කිව්වා මෙයාට ජල ඉවත් කරන්න පුළුවන්. ඒ කියන්නේ විජලි කාරකයා. මෙයාගේ ඔක්සිජන් අවස්ථාව ධන 6 තියෙන්නේ. ධන 6 ඉඳන් 15ට අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙයාට ඔක්සි කාරකයක් විදිහට හැසිරෙන්න පුළුවන්. අනිත් අය ඔක්සිකරණය කරලා මෙයා ඔක්සි හරණය වෙන්න පුළුවන්. හරි එහෙනම් පස්වෙනි එකත් හරි බලන්න නැවත එකම දේවල් ටික අහන්නේ SPD ප්‍රශ්න තුන. 22 3D ගුණයේ මූලද්‍රව්‍ය සම්බන්ධයෙන් පහත කුමන වගන්ති අසත්‍ය වේද? ස්කැන්ඩියම්, ටයිටේනියම් සහ සිංක් විචාල්‍ය සංයුතා ප්‍රදර්ශනය නොකරයි. ඒක වැරදීනේ නේ. අස්ථායි වුණත් නේ විචාල්‍ය සංයුතා පෙන්눔 කරනවා මේගොල්ලෝ. සමහර අවස්ථා අස්ථායි වුණත් විචාල්‍ය සංයුතා පෙන්눔 කරන්න පුළුවන්. මොකද මෙයාලගේ අපි ඒකට හේතුව ගත්තේ D හා S කාක්ෂික අතර ශක්ති පරතරය අඩු වෙන නිසා S ඉලෙක්ට්‍රෝන වගේම D ඉලෙක්ට්‍රෝන ඉවත් කරලා විචාල්‍ය ඔක්සිජන් අවස්ථා පෙන්වන්න පුළුවන්. ඒතර පටන් ගද්දි මේක වැරදි. ඊට පස්සේ බලමු අපි අනිත් ඒවා හරිද වැරදිද කියලා. අනිත් ඒවා කොහොමවත් හරි බලමු ඒවා කලින් අහලා තියෙනවද නැද්ද කියලා. 3D ගුණයේ මූලද්‍රව්‍ය හොඳ කාර්මික උත්ප්‍රේරක. ඒක දන්නවලා කලින් ඇතිතරම් කතා කරා. මැංගනස් ආම්ලික උභයගුණී බාස්මික ඔක්සයිඩ් හදායි. ඒක මම හිතන්නේ අවුරුදු 3-4ක්ම අහලා තියෙනවා නේ. D ගුණයේ එකම ලෝහයට ආම්ලික බාස්මික උභයගුණී ඔක්සයිඩ් හදන්න පුළුවන් කියලා මම කලින් අවුරුද්දේ උදාහරණ ලියලා පෙන්නුවා මැංගනස් සම්බන්ධව. ආම්ලික ඔක්සයිඩ්, බාස්මික ඔක්සයිඩ් හා උභයගුණී ඔක්සයිඩ් වල උදාහරණ ලියලා පෙන්නුවා. 3D ගුණයේ සියලු මූලද්‍රව්‍ය අතුරින් අඩුම ද්‍රවාංක ඇත්තේ සිංක්ට. ඒකත් කලින් දෙතුන් පාරක් අහපු දෙයක්. වැනැඩීමේ ඔක්සිජන් අවස්ථාව ධන 2 සිට ධන 5 පරාසයට එක ඇත. ඒකත් ඔයාලා හොඳටම දන්නවා. එක අවුරුද්දක තිබ්බා වැනැඩියම් පෙන්ටොක්සයිඩ් සාන්ද්‍ර සල්ෆියුරික් දාලා දිය කරලා ඊට පස්සේ එයා ඔක්සි හරණය කරගෙන ඉඳි එයාලගේ ඒ වර්ණ කිහිපයකට අදාළ ඔක්සිජන් අවස්ථා අහලා තිබුණා. ඒතකොට වැනැඩියම් අපි මේ විදිහට ලියවල් මතක ඇති VO2 ඊට පස්සේ VO2 V3 මේ විදිහට ලියවල් මතක ඇති. මම හිතනවා කලින් විවරණ බැලුවා නම් මේක අමතක නම් ආයෙත් කලින් විවරණ බලන්න. හරි මේ විදිහට අපි ධන 5 ඉඳන් ධන 2 දක්වා ඔක්සි හරණය කරගෙන ආව සිංක් දාලා. හරි ඒකත් කලින් අහලා තියෙන දෙයක්. හරි විචාල්‍ය සංයුතා ප්‍රදර්ශනය කරනවා කියනවල කොහොමද දන්නවා. එහෙනම් ඒක නොකරයි කියන එක වැරදි. ඒතකොට මේකෙත් බලන්න තියෙන ඔක්කොම කලින් ඉඳන්ම අහපු කලින් ඉඳන්ම අපි සාකච්ඡා කරපු දේවල් තියෙන. ඒතර 22 එක උත්තරේ එන්නේ. තිස්හය NH3ට වඩා NH3ට වඩා MH3 බන්ධන යුගල් විකර්ෂණය දුර්වල වේ. කලින් අවුරුද්දකම හපු දෙයක් මම ඔයාලට පැහැදිලි කරා. මොකද නයිට්‍රජන් ෆ්ලෝරින් අතර ඉලෙක්ට්‍රෝන ෆ්ලෝරින්ගේ පැත්තට වැඩිපුර ඇදිලා තියෙන. ෆ්ලෝරින්ගේ විදුරිනතාවය වැඩි නිසා. ඒ නිසා NH3 වල බන්ධන අතර විකාශනය අඩුයි NH3 වල වඩා. මම ඒක රූප සරහරක් ඇඳලාම පැහැදිලි කිරීම කරා. හරි එහෙනම් ඒ හරි. හරි NH3ට වඩා වැඩි දීර්ඝ ගුණයක් NF3ට ඇත. හරි එතකොට අර ද්‍රවීයතාවයේ වැඩිවීම අනුව තමයි අපිට දීර්ඝ ගුණය බලන්න තියෙන්නේ. දැන් NH3 වල නයිට්‍රජන් තියෙන්නේ විදුරණතාවය බැලුවොත් එහෙම නයිට්‍රජන් 3යි නේ 3ක් විතර හයිඩ්‍රජන්ගේ 2.1ක් විතර 0.9ක් විතර තියෙන්නේ. NF3 වල ගත්තොත් එහෙම එක විතර වෙනසක් තියෙන. ඒ නිසා ඒ දෙන්න අතර විදුරිනතාව වෙනසක් ලොකු වෙනසක් නැහැ. ඒ නිසා ඒගොල්ලෝගේ බන්ධන ද්‍රවීකරණය ලොකු වෙනසක් නැහැ. නමුත් අතන NF3 අතර බැලුවොත් ඉලෙක්ට්‍රෝන නම් ෆ්ලෝරින්ගේ පැත්තට ගිහිල්ලා තියෙන්නේ. මොකද එයා තමයි විදුරිනතාවය එතන වැඩි කෙනා. NH3 වලදී නයිට්‍රජන්ගේ පැත්තට ඉලෙක්ට්‍රෝන ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා අපිට මෙතන වඩා වැඩි දීර්ඝ ගුණයක් ඇත කියලා හිතන්න බෑ. දෙන්නගෙම එකම අණුක හැඩේ තියෙන්නේ. ඒ නිසා ඒක අපිට එහෙමයි කියලා හිතන්න බෑ. NH3ට වඩා NF3 ප්‍රබල ලුයිස් බස්මයක්. ලුයිස් බස්ම කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන යුගලක් ප්‍රදානය කරන්න පුළුවන් කාණ්ඩයක්.
හරි. ඒතර ඉලෙක්ට්‍රෝන යුගලක් ප්‍රදානය කරන්න පුළුවන් නම් එයා ලුයිස් බස්මයක්. දැන් මේ දෙන්න ගත්තොත් මෙයාගේ එකසර තියෙනවා මෙයාගේ එකසර තියෙනවා. ඒතකොට මේ එකසරත් H+ ප්‍රදානය කරන්න පුළුවන්. මේ එකසරත් පුළුවන්. හැබැයි F කියන්නේ විදුරණතා වැඩි කෙනෙක්. එයා මේ ඉලෙක්ට්‍රෝන මේ පැත්තට අදින නිසා මේ ඉලෙක්ට්‍රෝන මේ පැත්ත H ප්‍රදානය කිරීමේ හැකියාව අඩුයි. හරි. ෆ්ලෝරින්ගේ විදුරණතා වැඩි නිසා මේ ඉලෙක්ට්‍රෝන මෙහෙට අදින නිසා නේ මේ මෙයාගේ එකසර දෙක H ධන කෙනෙක් ප්‍රදානය කිරීමේ හැකියාව අඩුයි. ඒ කියන්නේ මෙයාගේ ලුයිස් භාස්මිකතාවය NH3 ට වඩා අඩුයි. ඒ කියන්නේ මේක තියෙන වගන්තිය වැරදි. NH3 වල තමයි වැඩි කියලා දීලා තියෙන්නේ. ඊළඟට NH3 හි N හා H අතර විදුරණතා වෙනසත් N හා F අතර එම අගියත් බොහෝ දුරට සමානයි. බොහෝ දුරට ඒක සමානයි. ආසන්න සමාන අගියක් තියෙන්නේ. ඒක හරි නේ. ඒ නිසා තමයි අපිට අර B ප්‍රකාශනය වැරදි කියලා ගන්න ඕනේ. ඒක වැරදි නම් බොහෝ දුරට සමාන වේ කියන එක අපි වැරදි කියලා ගත්තොත් B හරි කියලා ගන්න ඕනේ. හරි. එතකොට උත්තරේ 1ද 4ද අතර දෝලනයක් තියෙන හැම බැලුවොත් එහෙම කොහොමද අපිට ආසන්නව සමාන කියලා ගන්න පුළුවන් විදුරණතා වෙනස. එතකොට උත්තරේ 4 විදිහට ගන්න පුළුවන්. හරි. ඊළඟට දෙවන 44 වෙනි එක දෙවන කාණ්ඩයේ සල්ෆේට් හා කාබනේට ද්‍රාවිතාවේ කාණ්ඩයේ පහළ යන විට අඩු වන අතර හයිඩ්‍රොක්සයිඩ් සඳහාට ප්‍රතිවිරුද්ධ නිරීක්ෂණ ලැබේ. ඒක හරි. මේකත් අවස්ථා කිහිපයකදීම හැවුවා. හරි. කලින් පොඩි වෙලාවකට කලිනුත් ඇහුවා හයිඩ්‍රොක්සයිඩ් සම්බන්ධව. ඒතර ඒ දේවල් ඉගෙන ගද්දිම ඒක සම්බන්ධ කරගෙනම අනිත්‍ය ද්‍රාවිතාව හිතන්න ඕනේ. මම කලින් අවුරුද්දකින් පැහැදිලි කිරීමක් කරා. හයිඩ්‍රොක්සයිඩ් වල තමයි කාර්බනේ පහළ යද්දී ද්‍රාවිතාවේ වැඩි වෙන්නේ. අනිකුත් අයගේ කාර්බනේ පහළ යද්දී ද්‍රාවිතාවේ අඩු වෙනවා. හරි. එහෙනම් ඒකෙන් ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. එකින් එක වෙන වෙනම කටපාඩම් කරන්නේ නැතුව සංසන්දනාත්මකව මතක තියාගන්නවා. හයිඩ්‍රොක්සයිඩ් වල තමයි පහළ යද්දී ද්‍රාවිතාවේ වැඩි වෙන්නේ. අනිත් අයගේ පහළ යද්දී ද්‍රාවිතාවේ අඩු වෙනවා. හරි. සංසන්දනාත්මකව මතක තියාගන්න එක ගොඩක් හොඳයි. අර සින්දු පාඩම් කරලා එහෙම සින්දුවක් කටපාඩම් කරලා ඔබ මතක තියාගන්නවට වඩා සංසන්දනාත්මකව මතක තියාගෙන ප්‍රශ්න කරන එක වඩා සාර්ථකයි. හරි. ඒක අපි අත්දැකලා තියෙනවා. අපේ සම්බන්ධවල දැන් අපි මාතර තිබ්බ සම්බන්ධවල කොළඹ පැත්තෙන් පව කොළඹ ගාල්ල ඒ තංගල්ල හම්බන්තොට වල පැති වලින් පව ළමයි ඇවිල්ලා හිටියා. ඉතින් ඒ ළමයි මේ වීඩියෝ එකත් බලනවා ඇති. ඒතකොට ඔයාලා තේරුම් ගන්න ඇති. අර කටපාඩම් කිරීමයි අර ප්‍රායෝගිකව තර්කානුකූලව ඉගෙන ගැනීම අතර ලොකු වෙනසක් තියෙනවා කියලා මේ වීඩියෝ බලන අයත් ඒක තේරුම් ගන්න ඇති. මොකද එහෙම තමයි අපි ඉගෙන ගන්න ඕනේ. ඒ අනුව තමයි අපිට ලේසියෙන් ප්‍රශ්නයක් කරන්න හැකියාව ලැබෙන්නේ. හරි. ඊළඟ ආයනික සංයෝගික ද්‍රාවිතාවෙහි සජ්ජලන ශක්තිය මත පමණක් රඳා පවතී කියන එක වැරදි. ඒකට අදාළව ඔයාලා මම හිතන්නේ ඒක එන්තැල්පි වල අදාළව ඉගෙන ගන්නවා. ආයනික සංයෝගික ද්‍රාවිතාවය පිළිබඳව. එතකොට ප්‍රකාශනය වැරදි. එතකොට අපිට උත්තරේ ගන්න වෙන්නේ පළවෙනි එක හරි දෙවෙනි එක වැරදි තුන්වෙනි එක ගන්න වෙන්නේ. හරි. 50 වෙනි එකට 2017 දී ඕල් දීලා තියෙනවා. නමුත් අපි පොඩ්ඩක් ඒ වගන්ති බලමු. D ගුණයේ මූලද්‍රව්‍ය ද්‍රවාංක S ගුණයේ මූලද්‍රව්‍ය ද්‍රවාංක වල වඩා වැඩි කියන එක හරි. සාමාන්‍යයෙන් එහෙමයි. නමුත් මෙතන පොඩි හරි ගැස්වීමක් කරනවා නම් හොඳයි. මෙන්න මේ විදිහට එකම ආවර්තයේ තියන අය කියලා කිව්වොත් වඩාත් හොඳ වෙන්නේ ඒක. D ගුණයේ මූලද්‍රව්‍ය ලෝහක බන්ධන සෑදීමේදී විස්ථානගත වීම සඳහා D හා S ඉලෙක්ට්‍රෝන ඇත. D ගුණය හදද්දී ලෝහක බන්ධන විස්ථානගත වීම කියන වචනේත් පොඩි වැරද්දක් තියෙනවා. අර ලෝහක බන්ධනේ හදන්න වැඩි ඉලෙක්ට්‍රෝන ගානක් දායක කරන්න පුළුවන් කියලා තමයි මේක හරියට මෙන්න ඕනේ. ලෝහක බන්ධනේ හදන්න D හා S ඉලෙක්ට්‍රෝන යොදා ගන්න පුළුවන් කියන එක. ඒ වගන්ති දෙකේම පොඩි අවුල් තියෙනවා. නැත්නම් අපි සාමාන්‍ය විදිහට හිතුවොත් මේ වගන්ති දෙකම හරි. නමුත් ඒ වගන් දෙකෙන් පොඩි වැරදි තියෙනවා. ඒ නිසා මේකට කොහොමත් ඕල් දීලා තියෙනවා 50 වෙනි එකට 2017 දී. හරි. ඊට පස්සේ බලමු 2018 දී
දස් 18 8වෙනි එක පහත් සඳහන් කුමන ප්‍රකාශය අසත්‍ය වේද කියලා කියනවා. ආවර්තවගේ දෙවන කාරණේ සීළු ලෝහවල කාබනේට ජලයේ අද්‍රව්‍ය වූද ඒවායේ බයිකාබනේට ද්‍රව්‍ය වේ. හරි ඒක හරිනේ. ඒක කලින් අවස්ථාවක කතා කරා. අපි අර කතා කරා ලිතියම් ගැන කතා කරද්දී ලිතියම් බයිකාබනේට ඝන අවස්ථාවක් තියෙනවා කියලා එහෙම ප්‍රශ්නයක් තිබ්බ MCQ එකේදී. එදින්ද අපි කතා කරා බයිකාබනේට ජලයේ දිය වෙන අය. හැබැයි කාබනේට ජලයේ අද්‍රව්‍යයි. ආවර්තවගේ දෙවන කාණ්ඩේ සීලුම ලෝහවල හයිඩ්‍රොක්සයිඩ් ජලයේ ද්‍රව්‍යය. ඒක ඔයාලා දන්නවා පැහැදිලිව වැරදි කියන්නේ. මේ දැන් පොඩ්ඩකට කලින් අපි කතා කරා උඩමින්න බෙරිලියම් හා මැග්නීසියම් වල හයිඩ්‍රොක්සයිඩ් ජලයේ දිය නොවන හයිඩ්‍රොක්සයිඩ් විදිහට අපි ගණන් ගන්න. හැබැයි බෝඩ්ඩක් විතර දිය වෙනවා. ඒ වුණාට අපි හැමෝම දිය වෙන්නේ නැහැ කියන අය පොඩ්ඩක් හරි දිය වෙනවා. ඒකයි අපි KSP කියලා වෙනම පාඩමකුත් තියෙන ද්‍රාවිතා ගුණිතය කියලා. ඉතින් මෙතෙන්දී අපි ඒක සලකන්නේ දිය නොවේ කියලා. එහෙනම් ලෝහවල හයිඩ්‍රොක්සයිඩ් ඔක්කොම දිය වෙනවා කියන එක වැරදි. අනිත් ඒවා බලමු අපි කලින් ඇවිල්ලා තියෙනවද කියලා. ආවර්තවගේ දෙවන කාණ්ඩේ සීලුම ලෝහවල නයිට්‍රේට ජලයේ ද්‍රව්‍ය ඒක කොහොමද වර දන්න දේවල්. සෝඩියම් මැග්නීසියම් වල ඔක්සයිඩ් හා හයිඩ්‍රොක්සයිඩ් බාස්මික ගුණ පෙන්වන අතර ඇල්මිනියම් ඒව උභයගුණී ලක්ෂණ පෙන්වුම් කරයි. ඒවත් වල හොඳට දන්න දේවල්. ලෝහ හදන ඔක්සයිඩ් බාස්මිකයි. ඒවගේ උභයගුණීය හදන ඒවා උභයගුණී ලක්ෂණ පෙන්වුම් කරන්නේ. සිලිකන් හා සල්ෆර් හයිඩ්‍රයිඩ් දුර්වල ආම්ලික ගුණ පෙන්වුම් කරයි. හරි ඒක නම් කලින් අහලා නැති එක. හරි ඊට පස්සේ යන් අපි හරි ඊළඟට පහස ඒවායේ නිවැරදි ප්‍රකාශනයේ තෝරන්න කියලා තියෙනවා 12 වෙනි එක. හැබැයි ඒක නම් ගොඩක් දුරට ඉස්කුණුට අයිති වෙන්නේ නැති නිසා අපි ඒක අතහැරලා යන්. ඊළඟට 20 වෙනි එක ආවර්තවගේ ඉස්කුණේ මූලද්‍රව්‍ය පිළිබඳ පහත් කුමන වගන්ති අසත්‍ය වන්නේද කියලා අහනවා. පළවෙනි කාණ්ඩයේ සීළු මූලද්‍රව්‍ය ජලය සමග ප්‍රතික්‍රියා කර හරිච නිදහස් කර ඒක දන්නවා. කලින් දෙක කතා කරලා තියෙනවා. ලිතියම් හැර පළවෙනි කාණ්ඩයේ අනිකුත් සීළු මූලද්‍රව්‍ය නයිට්‍රජන් සමග ප්‍රතික්‍රියා කරයි. ඒක ඔයාලා දන්නවා. ඒක සම්පූර්ණ වැරදි කියන්නේ. ඒකත් අවුරුදු කිහිපයක්ම අහලා තියෙනවා. පළවෙනි කාණ්ඩේ ලිතියම් විතරයි නයිට්‍රජන් එක ප්‍රතික්‍රියා කරන්නේ. දෙවන කාණ්ඩේ සියල්ලම නයිට්‍රජන් එක ප්‍රතික්‍රියා කරනවා. තුන්වෙනි එක දෙවන කාණ්ඩේ සීළු මූලද්‍රව්‍ය නයිට්‍රජන් සමග ප්‍රතික්‍රියා කරා. ඒක හරිය. ඒතකොට දැන් අපි දැන්නම දන්නවා දෙවෙනි ප්‍රකාශනය වැරදි කියන්නේ. අපි අනිත් ඒවා බලමු. මීට කලින් අහලා තියෙනවද කියලා. තුන්වෙනි ප්‍රකාශනය ඔයාලා දන්නවා මීට කලින් එකත් අහලා තියෙනවා. වැඩිපුර ඔක්සිජන් එක ප්‍රතික්‍රියාවත් අපි මීට කලින් කතා කරලා තියෙනවා. එස්කුණුවේ සීළු මූලද්‍රව්‍ය හොඳ ඔක්සිහාරක වේ. ඒකත් මීට කලින් කතා කරා. මොකද එස්කුණුවේ අය ඔක්සිහරණය වෙන්නේ එස්කුණුවේ අය ඔක්සිකරණය වෙන්නේ ඉලෙක්ට්‍රෝන ඉවත් කරලා එයාලා කැටායන හදනවා. බිඳුවේ ඉඳන් ධන ඔක්සිකරණ අවස්ථාවලපත් වෙනවා. එයාලා ඔක්සිකරණය වෙද්දී අනිත් අය ඔක්සිහරණය කරනවා. මේකත් අවුරුදු ගණනාවක්ම අහලා තියෙන. එයාලා ඔක්සිහාරක විදිහට තමයි හැසිරෙන්නේ. හරි. හරි ඊළඟ බලන්න 22 වෙනි එක ආවර්තා වගුවේ 3D මූලද්‍රව්‍ය පිළිබඳව පහත කුමන වගන්ති අසත්‍ය වේද කියලා කියනවා. පළවෙනි එක පරමාණුක අරයන් එම ආවර්තයේ ඇති එස්කුණේ මූලද්‍රව්‍යන්හි පරමාණුක අරයට වඩා කුඩා වේ. ඒක ඔයාලා දන්නවා. අවුරුදු කිහිපයක්ම දැන් අපි ඒකත් කතා කරා. පරමාණුක අරය කෙරෙහි ශක්ති මට්ටම් ගාන න්‍යෂ්ටික ආරෝපණය හා නිවාරක ආචරණය බලපාන. එතකොට මේ පැත්තට යන්න යන්න ඩී ගුණයයි මේ පැත්තට යන්න යන්න හම්බෙන්නේ එස් ගුණ අර පැත්තේ ඉන්නේ. මෙහෙට යන්න යන්න න්‍යෂ්ටික ආරෝපණය වැඩි. අරය කුඩා වෙනවා. ඝනත්වයේ එම ආවර්තයේ එස් ගුණ මූලද්‍රව්‍යයන්හි ඝනත්වයට වඩා වැඩි කියලා කියන එකත් හරි. ඒකත් අවුරුදු ගණනාවක්ම හපු දෙයක්. ඝනත්වයේ වැඩි. හරි. මොකද එයාලා ලෝහක බන්ධනය හදන්න වැඩි ඉලෙක්ට්‍රෝන ගණනක් දායක කරන ලෝහක බන්ධනය ගොඩක් ශක්තිමත්. තුන්වෙනි එක ඔක්සයිඩ් කිහිපයක් තියෙනවා. මේකත් බලන්න ඔයාලා මම අවුරුදු කිහිපයකින් මේකත් අහපු දෙයක්. මෙයාලා විවිධ ඔක්සයිඩ් හදන්න පුළුවන්. එකම ලෝහයට විවිධ ඔක්සයිඩ් හදන්න පුළුවන්
විවිධ ඔක්සිකරණ අවස්ථාවලින් ඔක්සයිඩ් හදාන්න පුළුවන්. එතෙන්ද මම කිව්වා ඉහළ ඔක්සිකරණ අවස්ථාවේ තියෙන ඔක්සයිඩ් ආම්ලිකයි, පහළ ඔක්සිකරණ අවස්ථාවේ තියෙන ඔක්සයිඩ් බාස්නිකයි, මධ්‍යස්ථයි උභයගුණි. දැන් වැනේඩියම් උපරිම ඔක්සිකරණ අවස්ථාව ධන 5යි. එහෙනම් ඒකේ හදන ඔක්සයිඩ් ආම්ලිකයි. ක්‍රෝමියම් උපරිම ධන 6යි. එහෙනම් ඒකෙන් හදන ඔක්සයිඩ් අනිවාර්යෙන් ආම්ලිකයි. මැංගනස් උපරිම ඔක්සිකරණ අවස්ථාව ධන 7යි. එහෙනම් ඒකෙන් හදන ඔක්සයිඩ් අනිවාර්යෙන් ආම්ලිකම තමයි. හරි. ඒතරම් මේක අධ්‍යයනය කරා නම් කලින් පාස් පේපර්ස් ටික හොඳට අහගෙන හිටියනම් විවරණ ටක් ගාලා උත්තරේ ගන්න පුළුවන්. ඒක හරි කියලා. හතරවෙනි එක පළමු අයනීකරණ ශක්තිය එම ආවර්තයේදී S ගුණි මූර්‍රාවෙහි පළමු අයනීකරණ ශක්තියට වඩා අඩු වේ කියලා කියනවා. ඒක වැරදෙන්න ඕනේ. මෙහෙර යන්න යන්න අරය අඩුයි නම් අයනීකරණ ශක්තිය වැඩි වෙන්න ඕනේ. හරි. එහෙනම් අර ප්‍රකාශන දෙකම හරියන විදිහක් නැහැනේ. එක හරින හතර හරියන විදිහක් නැහැනේ. මොකද අරය අඩුයි නම් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරන්න අමාරුයි. එහෙනම් අයනීකරණ ශක්තිය වැඩි වෙන්න ඕනේ. දැන් ඔයාලා එක හරි කියලා ගත්තම හතර අනිවාර්යෙන් වැරදි කියලා ගන්න වෙනවා. හරි. නැත්නම් එක හතර හරි නම් එක වරදින්න ඕනේ. හරි. එතකොට කොහොමද හතර වැරදි. පහ බලන්න කොබෝල් සංයෝගවල කොබෝල්හි වඩාත්ම සුළුම ඔක්සිජන් අවස්ථා වනුයේ ධන 2 හා ධන 3. ඒක ඔයාලා මම හිතන්නේ කොහොමද දන්න දෙයක්. අපිට ඒක MCQ එකත් අපිට නාමකරණයේදී කොබෝල් ධන 3 අවස්ථාවට අදාළව නාමකරණයක් කරන්න වුණා. නේ? ඊළඟට අපි 26 වෙනි එක මම හිතනවා 26 වෙනි එකත් හරියම ලේසියෙන් කරන්න පුළුවන්. මම මේ ප්‍රතික්‍රියා කියලා දුන්නා. සාමාන්‍යයෙන් ඇමෝනියම් ලවණය රත් කරාම ඇමෝනියා වායු පිට වෙනවා. එහෙම ඇමෝනියා පිට කරන්නේ නැති ඇමෝනියම් ලවණ තුනයි තියෙන්නේ. ඇමෝනියම් නයිට්‍රේට් එයාගෙන් පිට වෙන්නේ ඇමෝනියම් නයිට්‍රේට් වලින් N2O පිට වෙන්නේ. ඇමෝනියම් නයිට්‍රයිඩ් N2 වායු පිට වෙන්නේ. ඇමෝනියම් ඩයික්‍රෝමේට් N2 වායු පිට වෙන්නේ. ඒතර අනිකුත් ඇමෝනියම් ලවණ රත් කරාම ඇමෝනියා වායු පිට වෙනවා. එහෙමනම් 26 බලන්න ඇමෝනියම් කාබනේට් වලින් ඇමෝනියා පිට වෙනවා. ඉතිරි දෙන්නගෙන්ම බලන්න ඇමෝනියා පිට වෙන්නේ නැහැ. හරි මේක ඔයාලම විශේෂිතව ඉගෙනුවා. මෙන්න මේ තුන්දෙනා සම්බන්ධව ඇමෝනියම් ලවණ රත් කරාම ඇමෝනියා පිට කරන්නේ නැති තුන්දෙනා ගැන කලින් MCQ විවරණයකදී මම ප්‍රතික්‍රියා ලියලා පැහැදිලිව ඔයාලට ඒක උගන්ලා පෙන්වුවා. ඒ නිසා කලින් වීඩියෝ එක බැලුවේ නැත්නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලලා මේකට සම්බන්ධ වෙන්න. ඒකෙත් තමයි අපි ගොඩක් තීරේ පෙන්ලා තියෙන්නේ. ඒතර උත්තරේ බලන්න ලේසියෙන්ම තුන්වෙනි උත්තරේ ගන්න පුළුවන්. ඇමෝනියම් ඩයික්‍රෝමේට් වලින් N2 එන්නේ. ඇමෝනියම් නයිට්‍රේට් වලින් එන්නේ N2O එන්නේ. හරි. 26 තුන්වෙනි උත්තරේ. හතලිස් එක්වෙනි එක SPD වල අදාළ දෙයක් නෙවෙයි. ඇත්තරම බේරියම් කාබනේට් මැග්නීසියම් කාබනේට් වල බේරියම් කාබනේට් තාප ස්ථායි කියන එක ඒක දෙවෙනි පාඩමෙන් පැහැදිලි කර ගැනීමක් තියෙන අයනික බන්ධනයක ද්‍රවීකරණ ඇසුරෙන්. එනිසා මම දැන් ඒක පැහැදිලි කරන්න යන්නේ. හරි. ඒතර මෙච්චරයි 2018 තියෙන සමහරවල්ලාන මගේ අතින් මග ඇරුණා වෙන්නත් පුළුවන්. මොකද මම පේපර් එක බලලා ඒ වෙලාවටම ඒ මොහොතේ පේපර් එකේ තියෙන MCQ ටික කරන් සාකච්ඡා කරන්නේ. එහෙම නැතුව අර ඒ MCQ ටික ස්කොනුව සම්බන්ධ MCQ ටික වෙනම අරගෙන ඒ අවුරුද්දට වෙනම අරගෙන එහෙම වෙනම තියාගෙන නෙවෙයි මේක සංසන්දනය කිරීමක් කරේ. වල් ප්‍රශ්න සාකච්ඡා කිරීමක් කරේ. ඒ වෙලාවට පේපර් එක බලලා MCQ හොයලා තමයි ඔයාලා ඒ දේ කරේ. ඉතින් සමහරලාට මග ඇරීමක් කළා තියෙන්නත් පුළුවන්. අපි ඊට පස්සේ යන් එහෙනම් 2019කට දෙස් 19 14 හරි 2019 14 තියෙන බලන්න 14 වෙනි එක NF3 වල බන්ධන කෝණය NH3 වල බන්ධන කෝණයට වඩා විශාලයි. බලන්න ඒක අවුරුදු 2-3කම අහලා තිනවා. මම රූපසරහක් ඇඳලා ඔයාලගේ පැහැදිලි කරා. ඒක ගොඩක් වැදගත් දෙයක්. ව්‍යුහගත රචනාවලත් ওই බන්ධන කෝණ විචලන අහන්න පුළුවන්. ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න. ඒක ගොඩක් වැදගත් පොයින්ට් එකක්. ඊළඟට දෙවෙනි එක 17 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය ඔක්සිජන් අවස්ථා
එතකොට පළවෙනි වගන්තිය වැරදි. හරි. NH3 වල බන්ධන කෝණ NH3 වල බන්ධන කෝණ වල විශාලයි කියන එක වැරදි. පළමුවගේ රූප සටහන එක්ක පැහැදිලි කරලා පෙන්නනවා. 17 වන කාණ්ඩේ මූලද්‍රව්‍ය ඔක්සිජන් අවස්ථා ඍණයකේ සිට දාන 7 දක්වා පෙන්눔 කරයි. හරි. 17 වන කාණ්ඩේ එහෙම පෙන්눔 කරන්න පුළුවන්. දැන් අපි දුක් ක්ලෝරින් වගේ කෙනෙක්ට ඍණයකේ ඉඳන් දාන 7 දක්වා පෙන්눔 කරන්න පුළුවන් නේ. එහෙම පෙන්눔 කිරීමේ හැකියාවක් තියෙනවා. හරි. ඒතකොට අපිට ඕන දෙවෙනි ප්‍රකාශනය හරි කියලා ගන්න පුළුවන්. හැබැයි අපිට ෆ්ලෝරින්ගේ ඒ වගේ දකින්නත් බෑ නේ. නමුත් ක්ලෝරින් බ්‍රෝමින් වගේ දකින්න පුළුවන් ඍණයක ඉඳන් දාන 7 දක්වා ඔක්සිජන් අවස්ථා. හරි. ඊට පස්සේ තුන්වෙනි එක කාමර උෂ්ණත්වයේ සල්ප වල වඩාත්ම ස්ථායි ආකාරයේ ඒකා නැති සල්ප කියන එක වැරදි. ඒක වල හොඳටම දන්නවා සල්ප සම්බන්ධ බහුරූපී ආකාර වලින් ඒක වැරදි. මිනරල් වල ඝනත්වයේ දියමන්ති වල ඝනත්වයට වඩා වැඩි. හරි. ඒ ගැන මොකද්ද කියන්න පුළුවන්නේ? දියමන්ති වල තමයි ඒකත් අපි දියමන්ති වල තියුවේ ඇඳා කාබන් වටේට බන්ධන 4ක් සකස්සලා තියෙනවා. ඒතර ඇත්තටම දියමන්ති වල තමයි යෝධ ත්‍රිමානීය දැලිසක් තියෙන්නේ. එනිසා යාගේ තමයි ඝනත්වය වැඩි වෙන්නේ. එයා එක්කෙනෙක් වටේට බන්ධන 4ක් හදලා තියෙනවා. අපි බින්දන් දියමන්ති ගැන කලින් කතා කරා විද්‍යුත් සන්නායක වෙන්නේ. ඒකට හේතුව කියලා කිව්වෙත් ඒ නිදහස් ඉලෙක්ට්‍රෝන නැතිකම තමයි. හරි. ඊළඟට වායුමය අවස්ථාවේදී ඇල්මීනියම් ක්ලෝරයිඩ් අෂ්ටක නියමය තෘප්ත කරයි කියලා කියනවා. වායුමය අවස්ථාවේදී ඇල්මීනියම් ක්ලෝරයිඩ් අපි කිව්වා ඇල්මීනියම් ක්ලෝරයිඩ් වලට Al2Cl6 ඉදිරිය එන්න පුළුවන්. හරි. Al2Cl6 ඉදිරිය එන්න පුළුවන්. අර අන්තර් අණුක ඉලෙක්ට්‍රෝන ප්‍රදානය කිරීමක් කරගන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම එයාට අෂ්ටක නියමයේ පිළිපදින්න පුළුවන්. හරි. ඉතින්දී අපිට ඕන 14 2යි 5යි උත්තර දෙකම ගන්න පුළුවන්. හරි විදිහට 14 වෙනි එකට අදාළව 2019 ඊළඟ 23 වෙනි එක HClO2 HClO3 හා HClO4 ක්ලෝරින් වටා හැඩයන් පිළිවෙලින් කෝණික පිරමිඩිය හා චතුස්තලයේ වේ. ඒක ඔයාලා ලේසියෙන් තීරණය කරන්න පුළුවන් හැඩයන් මොනවද කියන එක. හරි මේක සම්බන්ධව ඔයාලා ගුරුවත් පොත බලන්න රූප සරහන් ගුරුවත් පොතේ තියෙනවා. දැන් අපේ ක්ලාස් ආපුවම නම් මේකේ රූප සරහන් එක වෙනම වගුවක් දීලා තියෙනවා. මේ මොකද්ද මේකේ MCQ වලදී ගොඩක් වැදගත් වෙන නිසා මෙන්න මේ අයිඩියා එක. හරි ඒ නිසා ඔයාලා මා අදින්න යන්නේ නැහැ මේකේ රූප සරහන බලා ගන්න. මම හිතන්නේ ඕනම කෙනෙක්ගේ නෝට් එකේ තියෙනවා මේක හොඳට බලා ගන්න මේ රූප සරහන. හරි ඊට පස්සේ කියනවා ක්ලෝරින් ඔක්සිජන් අවස්ථා දීලා තියෙනවා. ඒකත් හරි. ඊට පස්සේ ඔක්සෝ අම්ල වල ප්‍රබලතාවය දීලා තියෙනවා. ඒ ගුරුවත් පොතේ නෝට් එකේ විදිහට මහ ලස්සන තියෙනවා. ඔක්සිජන් අවස්ථාව වැඩි වෙද්දී ආම්ලික ප්‍රබලතාවය වැඩි වෙනවා. ඒක අපි කලින් අවුරුද්දකට කතා කරා. HOCl ගැන ප්‍රශ්නයක් අහලා තිබුණා 2013 හෝ 2012 දී. එතන HOCl ගැන කතා කරද්දී මම ඔයාලට කිව්වා එයාගේ ආම්ලික ප්‍රබලතාවය ඔක්සිජන් අවස්ථාව වැඩි වීමත් එක්ක ක්ලෝරින් හදන ඔක්සි අම්ල වල ආම්ලිකතාවය වැඩි වෙනවා කියලා. ඉතින් එහෙනම් තුන්වෙනි එකත් හරි. ඔක්සි අම්ල සියල්ලම අඩුම තරමේ එක් දිත්ත බන්ධනයක්වත් අඩංගු වේ. නමුත් HOCl ගත්තොත් එහෙම දිත්ත බන්ධන නෑ යාගේ. හරි. නමුත් අනිත් අයගේ දිත්ත බන්ධනයක් තියෙනවා. එහෙනම් හතරවෙනි එක වැරදි. පස්වෙනි එක මෙම ඔක්සි අම්ල සියල්ලම අඩුම තරමින් එක් OH කාණ්ඩයක්වත් තියෙනවා. OH කාණ්ඩයක් තිබුණොත් තමයි H එකක් ඉවත් කිරීමේ හැකියාව තියෙන ආම්ලික ලක්ෂණ පෙන්වුම් කරන්නේ. එහෙනම් OH කාණ්ඩ එකක් හරි මෙයාලා කොහොමද තියෙනවම තමයි. හරි එහෙමනම් වැරදි වගන්තිය 4 වෙනි එක. හරි මේකට අදාළව මේ හැම දෙයක්ම පැහැදිලි කරගන්න පුළුවන් ගුරුවත් පොතේ ඒ තියෙන නෝට් එක බලන්න HOCl ක්ලෝරින් වල ඔක්සි අම්ල වල අදාළව. ඒතර අපේ ක්ලාස් වල ළමයික් මේක බලනවා නම් ඔයාලගේ පොතේ පැහැදිලිව මේ හැම දෙයක්ම සම්බන්ධ කරලා කෙටි සරහන තුල අන්තර්ගත වෙලා තියෙනවා. මොන හරි දෙයක් අමතක කරන ඩග්ගලේ නෝට් එකට යන්න
ක්ලෝරින් ඔක්සි අම්ල වල අදාළව අපි ලස්සන නෝට් එකකට දීලා තියෙනවා. පැහැදිලි නෝට් එකක්. ඒ කියන්නේ අහන්න පුළුවන් දේවල් වලට අදාළව නෝට් එක දීලා තියෙනවා. තිස් එක්වැනි එක ඔක්සිජන් හා සල්ප පරමාණු අරංගු සල්ල සාසංජ අනුසම්බන්ධව ජලය ගැන කියනවා උභයගුණී ලක්ෂණ පෙන්눔 කරයි. උභයගුණී ලක්ෂණ පෙන්눔 කරනවා කියන එකේ අදහස අම්ල හා බස්ම ලෙස ප්‍රතික්‍රියා කරන්න පුළුවන් කියන එක. දැන් ඔයාලා දන්නවා මෙයාට H ධනායන ග්‍රහණය කරගන්න පුළුවන්. මෙයාගේ තියෙන එකසරවල පුළුවන් H ධනායන ග්‍රහණය කරගෙන H3O+ හදන්න පුළුවන්. ඒ දේ කරන්න පුළුවන්. දැන් එතකොට මෙයා අපි හිතමු සෝඩියම් එක ප්‍රතික්‍රියා කරනවා කියලා. ජලයේ සෝඩියම් එක ප්‍රතික්‍රියා කරනවා කියලා දැන් එතකොට එයාට H දාන ඕන නම් ඉවත් කරන්න පුළුවන්. H දාන H2 විදිහට ඉවත් වෙලා යනවා නේ. එතකොට මේ ජලයේ H දාන ඉවත් කිරීමේ හැකියාවකුත් තියෙනවා නේ. ඒ කියන්නේ එයාට යම් අවස්ථාවකදී අම්ල ලෙස ප්‍රතික්‍රියා කිරීමේ හැකියාවකුත් තියෙනවා. බස්ම ලෙස ප්‍රතික්‍රියා කිරීමේ හැකියාවකුත් තියෙනවා. එහෙනම් පළවෙනි එක හරි කියලා ගන්න පුළුවන්. H2O වල තාපාංකය H2O තාපාංකයට වඩා ඉහළයි. ඒක හරිනේ. යාගේ OH කාණ්ඩ දෙකක් තියෙනවා. දෙන්නගෙම හයිඩ්‍රජන් බන්ධන තියෙන්නේ. ඒතර H2O2 වල ආකර්ෂණ බල ප්‍රබලතාවය වැඩි. ඒ නිසා ඒක හරි. ඒතර අපිට උත්තරේ ගන්න පුළුවන් B ප්‍රකාශනය හරි කියලා. C ආම්ලික මාධ්‍යයකදී පමණක් H2O2 වල ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කර හැක කියලා කියනවා. ඔක්සිකාරකයක් ලෙස ක්‍රියාත්මක කරන්න පුළුවන් කියන එක එතරම් පොඩි වැරද්දක් තියෙනවා. ආම්ලික මාධ්‍යයේදී විතරක් කියන එක ඔයාලා දන්නවා. බාස්මික මාධ්‍යයේදී ක්‍රෝමියම් දාන 3ත් එක්ක H2O2 ප්‍රතික්‍රියා කරද්දී ක්‍රෝමියම් දාන 3 ක්‍රෝමේට් බවට පත් කරන්න පුළුවන්. එතකොට මෙයා ඔක්සිකරණය කරන්න පුළුවන්. බාස්මික මාධ්‍යයේදීත් මෙයාට ඔක්සිකාරකයක් විදිහට ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා මම මේ ප්‍රතික්‍රියාව ලියලා කියලා දුන්නා. කලින් MCQ එකක් විවරණය කරද්දී ප්‍රතික්‍රියාව ලියන්න ඕන විදිහ පැහැදිලි කරලා විවරණයක් කරලා තියෙනවා. H2S හා SO2 යන දෙකටම හැකියාව ඇත්තේ ඔක්සිහාරක ලෙස ක්‍රියා කිරීමට පමණයි කියලා කියනවා. ඒක වැරදි. කලිනුත් මම කතා කර SO2 වල ධන 4 තියෙන්නේ. එයාට ඕන ධන 4න් ධන 6ට යන්නත් පුළුවන්. ධන 4න් ඍණ 2 බිඳුව වගේ ඔක්සිජන් අවස්ථාවකට එන්නත් පුළුවන්. ඒ නිසා එයාට ඔක්සි හරණ ආකාර දෙකටම ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ නිසා ඔක්සි හාරක ලෙස පමණක් කියන එක වැරදි. ඒතකොට අපිට උත්තරේ එක විදිහට ගන්න පුළුවන් 31. තිස් හත්වෙනි එකක් තියෙනවා. බලන්න 37 වෙනි එක 3D ගණුවේ මූලද්‍රව්‍ය අතුරින් ඉහළම පළමු අයනීකරණ ශක්තිය සිංක් වලට ඇත කියලා තියෙනවා. ඒතර ඔයාලා බලන්න තියෙන්නේ සිංක් වල බැලුවොත් එහෙම කොහොමද තියෙන්නේ සිංක් වල ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් තියෙනවා. එහෙම වුණොත් එහෙම එයාගෙන් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරන එක හරි අමාරුයි. ඒ වගේම අරය අඩු වෙන්නේ එයාගේ ගොඩක් ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් තියෙන. ඒතර අපිට ඕන එක හරි කියලා ගන්න පුළුවන් ඉහළ අයනීකරණ ශක්තියක් තියෙනවා. ප්‍රධාන කාණ්ඩේ බොහෝ මූලද්‍රව්‍ය වල අයනමෙන් නොව 3D ගොනුවේ ලෝහ අයන උච්ච වායු වින්‍යාස ලබා ගන්නේ කලාතුරකිනි. ප්‍රධාන කාණ්ඩේ බොහෝ මූලද්‍රව්‍ය වල අයනමෙන් නොව 3D ගොනුවේ ලෝහවල ලෝහ අයන උච්ච වායු වින්‍යාස ලබා ගන්නේ කලාතුරකින්. ඒකත් හරිනේ. ඔයාලා දන්න S හා P ගොනු වල අය එයාලා ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්නේ කෙලින්ම උච්ච වායු වින්‍යාස ලබා ගැනීමට තමයි අපි MCQ කිහිපයකදී පැහැදිලි කරා. අරේ විචලනයකදී පැහැදිලි කරලා දුන්නා මම F- හා සෝඩියම් ධන සම්බන්ධව. එතෙන් දියාලා උච්ච වායු වින්‍යාසයටපත් වෙද්දී ශක්ති මට්ටමක් අඩු වෙනවා. නේ? ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ඉවත් කරලා උච්ච වායු වින්‍යාසයටපත් වෙනවා කියන්නේ ශක්ති මට්ටමක් අඩු කර ගැනීමක් සිද්ධ වෙනවා. S හා P ගුණය එයාලා ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්න උච්ච වායු වින්‍යාස ලබා ගන්නම තමයි. හරි. නමුත් අතෙන්දි සිද්ධ වෙන්නේ නැහැ ඒක D ගුණයේදී හිම දෙයක් වෙන්නේ නැහැ. D ගුණයේ මූලද්‍රව්‍ය විදුරිනතාවය අනුරූප S ගුණයේ මූලද්‍රව්‍ය විදුරිනතාවයට වඩා වැඩි. නමුත් ඒවායේ පරමාණු කාර්යයන්
අනුරූප S ගුණය අරයන්ට වඩා අඩු වේ. ඒක හරිනේ. පරමාණු කාර්යයන් S ගුණය මූලද්‍රව්‍යවල පරමාණු කාර්යයන්ට වඩා අඩුයි. ඒ වගේම ඒ නිසා විදුරිනතාවයේ S ගුණය මූලද්‍රව්‍යවල විදුරිනතාවයන්ට වඩා වැඩි. හරි ඒ කතාව හරි ඒකත් කලින් අවුරුද්දවල අහලා තියෙන දෙයක්. ආවන්න සංයෝග සාධන 3D ගුණය මූලද්‍රව්‍ය වන්නේ ටයිටේනියම් හා සිංක් නමුත් කොපර් දාන අවස්ථාව හදනවා. ස්කැන්ඩියම් දාන 3 අවස්ථාවයට හදන්න පුළුවන් ආවන්න සංයෝග. නේ එනිසා මේ දෙන්න විතරක් කියලා කියන එක වැරදි. එහෙම වුණොත් එහෙම අපිට උත්තරේ 5 විදිහට ගන්න තියෙන්නේ. නේ පළවෙනි උත්තර 3ම හරි කියලා නම් ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි බලමු ඊළඟට තියෙන MCQ එක. 41 වෙනි එක. හැලජන අතුරින් I2 ඝනයක් වන අතර බ්‍රෝමින් ද්‍රවයක්. ඒක හරිනේ. අයඩින් ඝනයක් බ්‍රෝමින් ද්‍රවයක්. එතකොට දැන් අර කලින් කිව්වා අපි මෙන්න මේකට දැන් මේ දෙන්නම නිර්ද්‍රවීයයි. මේ දෙන්නම නිර්ද්‍රවීයයි. හැබැයි සාපේක්ෂ අණුක ස්කන්ධය ගොඩක් වැඩි I2 වල. එතකොට එයාලගේ තියෙන කොහොමද දුර්වල ආකර්ෂණ බල ලන්න අපකින්න බල හැබැයි සාපේක්ෂ අණුක ස්කන්ධය ගොඩක් වැඩි වීමත් එක්ක එයාලගේ ආකර්ෂණ බල ගොඩක් ප්‍රබල වෙනවා. නේ? ඒ ප්‍රබල වෙලා එයාලා අනිකුත් අයට වඩා ප්‍රබල ලක්ෂණ, ඒ කියන්නේ ද්‍රවාංක, තාපාංක වැඩි, ඒ වගේම ඝනත්වය වැඩි අවස්ථා පෙන්වුම් කරන්න පුළුවන්. දැන් බ්‍රෝමීන්ට වඩා අයඩින් වල සාපේක්ෂ අණුක ස්කන්ධය ගොඩක් වැඩි. බ්‍රෝමීන්ට වඩා විශාල පරමාණුවක්. හරි සාපේක්ෂ අණුක ස්කන්ධය වැඩි. එයාගේ අර පෘෂ්ඨික ශ්‍රේෂ්ඨඵලයත් වැඩි. ඒ නිසා එයාලගේ ආකර්ෂණ බල බ්‍රෝමීන්ට වඩා ගොඩක් වැඩි. දෙන්නගෙම එකම ආකර්ෂණ බල වර්ගය තියෙන. නමුත් සාපේක්ෂ අණුක ස්කන්ධය ගොඩක් අයඩින්ගේ වැඩි. අයඩින් බ්‍රෝමීන්ට වඩා විශාල කෙනෙක්. ඒ නිසා පළවෙනි එක හරි. දෙවෙනි එකත් හරි. පෘෂ්ඨික වර්ගඵලයේ වැඩිවීමත් සමග ලන්නන බල වඩා ප්‍රබල වෙයි. ඒ කියන්නේ ඇතරම පරමාණු ගොඩක් විශාල වීමත් එක්ක ලන්නන බල ගොඩක් ප්‍රබල වෙනවා කියන එකත් හරි. එහෙනම් අපිට උත්තරේ එක විදිහට ගන්න පුළුවන්. පළවෙනි එකට හේතු විදිහට ගන්නත් පුළුවන්. හරි මෙච්චරයි තියෙන්නේ අපිට පාස් පේපර්ස් වලදී කතා කරන්න තියෙන්නේ මෙන්න මේ ටික විතරයි. 2019 දක්වා පාස් පේපර්ස් මම හිතන්නේ අපි ඔක්කොම සාකච්ඡා කරා. SPD වල අදාළව මුල්ම වීඩියෝ එකේ 2010 ඉඳන් 13ට දක්වා තියෙනවා. ඒකෙදි තීරි පාඩ විතරයි අපි ගොඩක් දුරට සාකච්ඡා කරේ. නමුත් එතන එහාට මේකට ආවහම අපි දෙවෙනි වීඩියෝ එකට ආවහම 14 ඉඳන් 19 දක්වා MCQ සාකච්ඡා කරා. දැන් ඔයාලා ටික අධ්‍යයනය කරාම ඔයාලා තේරෙන දෙයක් හැම අවුරුද්දක වගේ එකම දේවල් ටික වෙනස් කර කර අහලා තියෙන්නේ. අර ඒ කියන්නේ SPD වල හරියම ලේසියෙන් උත්තර ගන්න පුළුවන්. අර මහා ලොකු නෝට් එක කටපාඩම් කරන්න ඕනේ. නිදි මරාගෙන අර සින්දුත් එක්ක පාඩම් කරලා සින්දු පාඩම් කරලා අර නෝට් ලියලිය කටපාඩම් කරලා එච්චර ගේමක් ගන්න ඕනේ නැහැ. මේක MCQ කරන්න සංසන්දනාත්මක මතක තබා ගැනීමක් ඕන වෙන්නේ. අර ලේසියෙන්ම අපිට මේ MCQ වලට උත්තර ලබා ගන්න පුළුවන්. එහෙනම් මම ප්‍රාර්ථනා කරනවා හැමෝටම MCQ ඉතාම හොඳින් කරන්න හැකියාව ලැබෙන්න කියලා මේ වීඩියෝ එක අධ්‍යයනය කරලා ඒ හැකියාව ලබා ගන්න හැකියාව කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැමෝටම සුබ පතනවා. තමන්ගේ අභිප්‍රාය තමන්ගේ අරමුණ වෙත ළඟා වෙන්න හැමෝටම හැකියාව ලැබේවා කියලා උසස් පෙළ ඒ කඩේම ජය ගන්න 2021 22 20 අපේ හැම අවුරුද්දකම ඉතින් ඉහාට ඉගෙන ගන්න අයට උනත් මේ වීඩියෝ එකක් බලලා තමන්ගේ අඩුපාඩු හදාගෙන ජීවිතේ ජය ගන්න හැකියාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන හැමෝටම සුබ අනාගතයක්